2011 වසරේ 11 වෙනි මාසේ 15 වෙනිදා අඟහරුවාදා භාවනා වැඩසටහන. අපේ මේ භාවනා වැඩසටහනේදී අපි බලාපොරොත්තු වෙන කාරණේ තමයි දහම අහලා දැනුවත් වෙලා ගෙදර යන්නේ නැතුව අපි දන්න ධර්මය විදර්ශනා කරලා බලලා ඒ තුලින් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ගන්නට, එතකොට ඒක මුළු සංසාරෙටම ඒක බලපානවා. මුළු සංසාරෙටම මේක උදව්වක් වෙනවා. අපිට පිටින් නම් මොනම විදියකින්වත් රහතන් වහන්සේ කෙනෙක්, මාර්ගඵලලාභී කෙනෙක්, බුදු කෙනෙක් හොයාගන්න බෑ. එදා අන්‍යාගමික ශාස්ත්‍රවරු පවා බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කළා, බුදුහාමුදුරු මේ තණ්හා අධික කෙනෙක්, කෙලෙස් අධික කෙනෙක් කියලා. ඒ කියන්නේ රජාසුන් බාර ගන්නවා, රාජ භෝජන වළඳනවා, සුවපහසු ආසනවල වැඩ ඉන්නවා. එතකොට ඒගොල්ලෝ සැලසුවේ ඒවයින් කෙලෙස් වැඩෙනවායි කියලා. නිගණ්ඨනාථ පුත්තලා වගේ අය බිම වාඩි වෙන්නේ, ඇඳි වතා දින්නේ, ඉතින් අලු ගොඩවල් වල, ගල් තලාවල මේ දුක් ලැබෙන විදියට සැතපෙන්නේ. දැන් අපේ මේ පින්නතුන් දන්නවා ඉන්න ආසනයේ මත යන ගමන දිහා අනුභව කරන ආහාරය මතින් නෙමෙයි මේ කෙලෙස් ඇති නැති එක හොයාගන්න පුළුවන් කියන එක දැන් තේරුම් අරන් තියෙන්නේ. දැන් හොඳටම මෙතන අලුත් පින්නතුන් නෙමෙයි ඉන්නේ, දැන් ටිකක් පරණ පින්නතුන් ඉන්නේ, කැපවීම කරලා ඉන්න පින්නතුන් ඉන්නේ. දැන් බලන්න තමන් ඉන්න තැන ඉඳලා ඉහළට යන්න. නැත්නම් මම ඉතින් හැමදාම මුල ඉඳලා අගට දේශනයක් කරයි නිවන ගැන. එහෙම හරියන්නේ නැහැ. මම දන්නවා පින්නතුන් ඉන්න තැන ඉඳලා ඉහළට ගෙනියන්න ඕන. යන්න ඕන. ඉන්න තැන ඉඳලා ඉහළට යන්න ඕන. දැන් අපි ඉන්නේ කොතනද? අපි දන්නවා ධර්මය කොහොමද කියලා නේ. ධර්ම කියන්නේ මේ වගේ දෙයක්. නිවන කියන්නේ මෙන්න මෙවැනි ස්වરૂපයක් තියෙන දෙයක් කියලා දැන් Tamanට දැනුමේ පමණක් නෙමේ අධ්‍යාත්මික යථා ඥාණයෙන් තේරෙන්න ඕන. දැනුමේ පමණක් නෙමේ Tamanට ඒක අපි කියමුකෝ මතකයක්, එහෙම නැත්නම් දැනුමක් නෙමේ, Tamanට දැනෙන්න ඕන ඒ දේ. නිවන මෙන්න මේ වගේ දෙයක් කියලා දැනෙන්න ඕන. එහෙම දැනෙනවද? ඒකට කියනවා සම්මුති නිවන කියලා. නිවන පිටින් දැන් අපි නිවන කියලා වචනයක් කියුවට මොනවද කියලා දන්නේ නැහැ. නික වචනයක් නේ. ඔක ඕන කෙනෙකුට අහන්න පුළුවන්. ඕන කෙනෙකුට මතක තියාගෙන ගිහිල්ලා කියන්නත් පුළුවන්. ඒ වුණාට එහෙම නෙමෙයි නිවන දැනෙනවයි කියලා කියන්නේ. Tamanට දැනීමක් තියෙනවද කියලා බලන්න ඕන. නිවනේ ස්වરૂපය අකාලික දෙයක්, අසඤ්ඤත දෙයක්, අසංකාරික දෙයක්, අද්භූත දෙයක්, අකතං සකස් නොකළ දෙයක් නේද? තේරෙනව නේද? එහෙම දැන් අන්න එවැනි තැනකට ගියාම අපි දන්නවා එතන අවේදීතයි. ඒ නිසා දුකක් නැහැ. වේදනාපච්චය තණ්හා හට ගන්න නැහනේ. වේදනාපච්චය තණ්හා හට ගන්න අවේදීත නිසා. එතකොට විඳින්න නම් සංඥාවක් ගන්න ඕන, සකස් කරපු දෙයක් ගන්න ඕන, හදපු දෙයක්, බිහි වෙච්ච දෙයක්, වර්ණයක්, හැඩයක්, මොනවා හරි රටාවක් ගන්න ඕන. එහෙම ගත්තේ නැතුව විඳින්න පුළුවන්ද? විඳින්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ධම හොයාගත්ත කියන්නේ ඕකට. ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ධම හොයාගත්ත කියන්නේ කලබල වෙන්න ඕනේ අපිට. පුළුවන් විදියට හොයාගෙන යනවා. ඒ හොයාගෙන යන තරමට අර පැත්තේ සාරය අපිට ලැබෙනවා. අපිට තියෙන්නේ සීතල මෙහෙට ගෙන්න ගන්න උත්සාහ කළොත් එහෙම බෑනේ. අපි නුවරඑලි පැත්තට යනවා. සීතල ඉබේට ටික ටික අපිට දැනෙන්න පටන් ගන්නවා. අපි AC එහෙමත් ඔෆ් කරන උඩට යනකොට නුවරඑම පහු කරනවා. ඉතින් ඒ වගේ අපිට අපි මේක ප්‍රගුණ කරනකොට, අහනකොට, ශ්‍රවණය කරනකොට, නුවණ යොදවනකොට ක්‍රමානුකූලව අපිට දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනීම තමයි
අපිට හේතු වෙන්නේ. ඒකයි අර අචින්තියේසු ප්‍රසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ කිව්වේ ඒකයි. අනන්ත වූ ධර්මයට පිවිසෙන්න ඒක ප්‍රතිඵලය හැටියට දැනෙන දේ විපාකේ කියන්නේ ප්‍රතිඵලයනේ. ඒ විපාක දෙන දේ ඒක අනන්ත වූ දෙයක් බවට පත් වෙනවා. අනන්ත වූ දෙයක් බවට පත් වෙනවා. එතකොට අපි යන්නේ මේ අසංඛාරික නිවනකට. අසංඛාරික ධර්මතාවයකට. එතකොට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන කිසිවක් එහි නැහැ. දැනට අපි ළඟ තියෙන මේ සියලුම සංස්කාර පොදිය ඇතුලේ තියෙන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඒව දේවල් ටිකක් නිබිරලා තියෙන්නේ. ඉතින් ඒව නැති තැනකට යනවා. එතන හරීම සැහැල්ලුයි. ඒක ඥාන දර්ශනයක්. මේ ලෝකේ දිහා බලන්නට පුළුවන් ඥාන දර්ශනයක්. දර්ශනය මත තමයි පුජ්‍යලයාගේ සිතේ හැඟුම්, දැනුම්, සංවේදිතා සියල්ල බිහිවන්නේ. ඒක කිසි කතාවක් නෑ. ඒක ඇත්තනේ. ඒක තවත් පැහැදිලි කරලා දෙන්න ඕනද? ඒක තවත් පැහැදිලි කරලා දෙන්නම්. එකම පිරිමි දරුවෙක් ඉන්නවා. ඒ පිරිමි දරුවගේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරයෝ ඒ පිරිමි දරුවා දිහා බලන විදියයි ඒ පිරිමි දරුවාගේ බිරිඳ ඒ පිරිමි දරුවා දිහා බලන විදියයි වෙනසක් තියෙනවනේ. වෙනසක් තියෙනවා. එතකොට යාළුවෝ බලන විදිය වෙනසක් තියෙනවා. සහෝදර සහෝදරියෝ බලන විදිය වෙනසක් තියෙනවා. එතකොට එයාට ඒ අනුසාරයෙන් තමයි සිතුවිලි, අදහස්, සංකල්ප සියල්ලක්ම පහළ වෙන්නේ. එතකොට මම එතනින් පැහැදිලි කරන්න උත්සාහ කරේ මොකද්ද? තමා තුළ තියෙන ඥාන දර්ශනයට අනුව තමයි හැම දෙයක්ම ආධ්‍යාත්මයට ගලාගෙන යන්නේ. ඒ නිසා තමයි ඥාන දර්ශනයක් තමයි සම්මා දිට්ඨි කියන එක මුලටම ආවේ ඒකයි. දැකීම තුලින් තමයි හැම දෙයක්ම තේන්නේ. දැකීම කියලා කිව්වහම කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනෙන් කියන මේ ඉන්ද්‍රියන් හයෙන්ම කරන දැකීම අදාළ වෙනවා. ඉන්ද්‍රියන් හයෙන්ම කරන දැකීම අදාළ වෙනවා. ඒ හයෙන්ම කරන දැකීම අදාළ වෙනවා. හයෙන්ම කරන දැකීම අදාළ වෙනවා. හයෙන්ම කරන දැකීම අදාළ වෙනවා. එහෙමනම් ඒ හයෙන්ම කරන දැකීමෙන් අපිට නිරෝධයක් නැහැ. ඒ නිසා තමයි කිව්වේ චක්කුණා සංවරෝ සාදු, සාදු සෝතේන සංවරෝ, ගාහනේන සංවරෝ සාදු, සාදු ජීවාය සංවරෝ, කායේන සංවරෝ සාදු, සාදු සබ්බත් සංවරෝ. සියල්ලම එකක් නෙමෙයි, සියල්ලම සංවර කරගන්නවා. සියල්ලම සංවර වුණා කියලා කියන්නේ මොකවත් නැහැ. ඉන්ද්‍රිය විෂය ඉක්මවුවා. දැන් අපිට වෙලා තියෙන්නේ ඉන්ද්‍රිය විෂය බලනවා. දැන් මම දෙපැත්තකින්ම බලන ස්වභාවයක් තියෙනවා. ඉන්ද්‍රිය විෂයෙන් තොරව බලන්නත් පුළුවන්, ඉන්ද්‍රිය විෂයෙන් යුක්ත බලන්නත් පුළුවන්. දැන් මම මේ දේශනාව කරන්න ඒ වගේම මේ සම්මුති ජීවිත රටාව ගත කරන්න එනකොට ඉන්ද්‍රිය විෂයට එන්න වෙනවා. යම් ප්‍රමාණයක් ඒ ඉන්ද්‍රිය විෂයෙන් තොරව ඒ දේශ සමගාමීව බලන අතර ඒ පරිපාලනය ඒ ක්‍රියාවලිය එකක්. එහෙම නැතුව බෑ. එතකොට බුදුරජාණන් වහන්සේට ඒ දේ තිබ්බා. මේ ලෝකේ තියෙන සම්මුති දර්ශනය හොඳට දන්නවා. භාෂා ව්‍යවහාරය හොඳට දන්නවා. නමුත් අධ්‍යාත්මික ලෝකයේ තුල සම්පූර්ණයෙන්ම නික්ලේශී. කෙලෙස් නැහැ. ඒක අපිට පිටින් කියන්න නම්
කිසිම විදියකින් ක්‍රමයක් නැහැ. කිසිම විදියකින් ක්‍රමයක් නැහැ. ඒ දේවල් හරීම දර්ශනයක්. අපි හිතාගෙන ඉන්නේ පිළිවෙත් අනුව. එහෙම නැත්නම් ක්‍රියාපටිපාටියන් අනුවයි පුජ්‍යලයක් වෙනස් වෙන්න ඕන කියලා. දැන් අපි මෙතෙන්දි පෙන්නන්නේ ක්‍රියාපටිපාටියන් වලින් නෙමෙයි පුජ්‍යලය වෙනස් වෙන්න ඕන දර්ශනයෙන් වෙනස් වෙන්න ඕන. දර්ශනයෙන් වෙනස් වෙලා එයා පොල් කැඩුවත් කමක් නැහැ ගහකට නැගලා. ඒ කිසි අසංවරයක් නැහැ. හිත හරියට මාර්ග ඥාන ධර්ම උදා කරගන්න නැතුව කොච්චර බිම් බලාගෙන ගියත් සංවරව හිටියත් කාටවත් කරදරයක් නැතුව කොයි හිටියත් වැඩක් නැහැ. එහෙම ආයේ කොච්චර ඉන්නවද? දැන් අපි අර මේ භාවනා මධ්‍යස්ථානයේ ළිඳේ ඉන්නෝ ඉබ්බේ. මම ඒව විහිළු කරන සමහර අපේ සාහිණාන්සලාගේ තියෙන කෝණ බින්දෙන්න. ඉතින් මම අහුව මේ ඉබ්බ දැන් කොච්චර කාලයක් වෙනවද මේ ළිඳේ? ඊට පස්සේ කිව්වා මේ දැන් අවුරුදු 15ක් විතර වෙනවා මං එන්නත් කලින් තමයි මේ ඉබ්බ මේ ළිඳේ හිටියේ කිව්වා. අවුරුදු 300ක් විතර ඉන්නවනේ ඉතින් ඉබ්බා. ඉතින් මං කිව්වා බලන්න මේ ඉබ්බට ඉබ්බියෙක් නෑ. කාමේසු මිච්ඡාචාරා නෑ. මුසාවාදා නෑ. සුරාමේරය නෑ. අදින්නාදානා කරන්නෙත් නෑ. මෙලින්දට වැටෙන එකක් කොහේ කාලා ජීවත් වෙන්නේ. බලනකොට ඉබ්බ උපසම්පදානේ ආම්දුරනේ කියනවා කිව්වා. ඕටිය සංගල තීලේ ඉබ්බ ළඟ තියෙනවනේ කියලා. ඉතින් ආයසක සායනහන්සලා එහෙම අපේ ඉතින් මේ විහිළුවට කිව්වත් තරහ යනවා. කිව්වම තරහ යනවා. මම ඒක කියන්නේ අවසන් කියන්නේ. ඉතින් තරහ යනවා. ඇත්තනේ කතාව ඇත්ත. ඉබ්බ ඕටිය සංවර සීලේ තියෙනවා. ඈ කිසිම වැරද්දක් නැහැ. ඉතින් වැරද්දක් තියෙනවද? වැඩක් නැහැනේ. අර මම මේ කතාව කිව්වේ පුජ්‍යලයාගේ ආධ්‍යාත්මික ඥාන දර්ශනයෙන් වෙනස් වෙන්නේ නැතුව බාහිර කිසිම වෙනසක් වැඩක් නැහැ. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරා කිම්තේ ජටාහි කිම්තේ අජිනසාතිය අභ්‍යන්තරං ගහනම් බාහිරම් පරිපජ්ජසී. බාහිර ප්‍රනුමකින් නම් ක්‍රියාවකින් වෙනස් වෙලා වැඩක් නැහැ. අභ්‍යන්තරයක ගහනම පවතිනවා නම්. එතකොට පුජ්‍යලේ හද පතුලෙන්ම තමයි නිවැරදි වෙන්න ඕන. හද පතුලෙන්ම නිවැරදි වෙන්න. දැන් අපිට තියෙන්නේ අපේ හිත ඇතුලේ වෙනස් කිරීම කරන්න නෙමෙයි. වෙනස් කිරීම කරන්න නෙමෙයි. ඒ කියන්නේ සබ්බේ සංඛාරා අනිච්ච නම් වෙනස් කරන්න දෙයක් නැහැ. සියලුම සංස්කාරක ධර්මය අනිත්‍ය නම් වෙනස් කරන්න දෙයක් නැහැ. එහෙනම් මොකද්ද අපි කරන්න ඕන? දකින්නේ මොන හේන්ද? දකින්නේ යථාර්ථය දකින්නේ මොන හේන්ද? හොඳට බලන්න කියන්නේ මොන හැෙන්ද ඇත්තටම අපිට මේ යථාර්ථය පේන්නේ මොන හැටද කියලා බලන්න. ඔය ඇත්තන්ට පේන යථාර්ථය කියන මට්ටමේ තියෙන්නේ මොකද්ද? දුකද්ද? යථාර්ථවාදීව බැලුවහම පේන්නේ ජීවිතේ දුකක් කියලා. හැබැයි මම බලන හැෙන් බැලුවාම ජීවිතේ දුකක් කියලා පේන්නේ නැහැ. දැන් මගේ ඇහි ඔය ඇහි තියෙන වෙනස මොකද්ද? ආමදුරු කාමසුකල්ලිකාන යෝගෙන් බලනවත් දන්නේ නැහැ කියලා හිතන ඇති. නෑ. ඔව් මම බලනවා ලෝකෝත්තර ඇසින්. ලෝකෝත්තර ඇසින් බැලුවහම දුකක් පේන්නේ නැහැ. ඔය දුක පේන ඇහැටම තමයි සැප පේන්නේ. ඔය සැප දැක්ක ඇහින්නේ ඔය තාම දුක් දකින්නේ. නේද? දුක දකින්න පුළුවන් නම් යම් ඇහැකට ඒ ඇහැට සැප දකින්න බෑ කියන්නේ බොරුනේ. ඒක හරියට මට කොළ පාට පේන්න රතු පාට පේන්නේ නැහැ කිව්වා වගේ වැඩක් නේ. ඉතින් ඒ නිසා දුක පේන ඇහැටම තමයි සැප පේන්නේ. එතකොට මට දුක පේන්නේ නැති ඇහැකින් මම බලනවා. දුක පේන්නේ නැති ඇහැකින් බලනවා. දුක පේන්නේ නැති හැකින් බලනවා. එතකොට ඒකට සතුට පේන්නේ නැහැ, උපේක්ෂාව පේන්නේත් නැහැ.
දැන් බලන්න තමන් එතෙන්ට පැමිණිලා බැලුවොත් එහෙම ලෝකෙ දිහා ඇත්තටම මේ කාරණේ මේ විදිහට විඳින්න පුළුවන්ද? අවේදීත නිවන විඳ දරා ගන්න පුළුවන්ද? දැන් මේ නිවන් කියන ධර්මය අපිට වටිනවා මේ මුළු ලෝකෙටම වැඩිය. මේක මනුස්සාත්මෙදී විතරයි කරගන්න පුළුවන්. මුළු ලෝකෙට ලැබුණට වඩා වටිනවා. අපි සැනසෙල්ලනේ බලාපොරොත්තු වෙන්නේ. සැනසෙන්න ඕන නම් මිනිස්සෙක් මේ ඉන්ද්‍රිය පහෙන් එළියට යන්න ඕන. ඉන්ද්‍රියන් 6ම මරලා දාන්න ඕන. සංවර කරනවා කියන්නේ ඒකයි. ඉන්ද්‍රියන් 6ම මරලා දානවා. එතකොට ඉන්ද්‍රියන් 6ම මරලා දැම්මට පස්සේ එතන කවුද ජීවත් වෙන්නේ? එතන ගැහණියක් ජීවත් වේද? එතන පිරිමියෙක් ජීවත් වේද? නෑ. එතන ශ්‍රී ලාංකිකයෙක් ජීවත් වේද? නෑ. එතන උගත් කෙනෙක් නෑ, නුගත් කෙනෙක් නෑ, දුප්පත් කෙනෙක් නෑ, පොහොසත් කෙනෙක් නෑ. එතන කිසි කෙනෙක් ජීවත් වෙන්නේ නෑ. එතන කිසිම කෙනෙක් ජීවත් වෙන්නේ නෑ. නමුත් ජීවත් වෙලා ඉද්දී ඒ ජීවත් නොවන කිසි දෙයක් අල්ලගත්තේ නැති අශේෂ විරාග නිරෝධෝ. අශේෂ කියන්නේ ඔය බැංකු පොතේම තියෙන ශේෂය කියලා එකක්. ඔය බැංකු පොතේ දින එකේ මම හරි කියලා දෙන්නම්කො. ශේෂය කියන්නේ ඉතුරුව. ඉතුරු කාරණේ නේද? එතකොට අශේෂ කියන්නේ ශේෂය නෑ, ඉතුරු නෑ. බිඳුවක්වත් ඉතුරු නෑ. බැංකු පොතේ නේ බිඳුවක් හරි ඉතුරු වෙනවනේ. මේකේ බිඳුවක්වත් ඉතුරු නෑ. ශේෂය හැටියට. කියන්නේ කිසිවක් නෑ. අපි කීමද කියන්නේ අබමල් රේණුවක්වත් නෑ කියලා. අබමල් රේණුව කියලා කියන්නේ හරිම සියුම් දෙයක්. ඒක ඇහැට බලා ගන්න බෑනේ. අබමල් රේණුව කියලා කියන්නේ ලෝකයේ තියෙන පරමාණු බලයක් වගේ දෙයක්. අපේ මුතුමිත්තු භාවිතා කරපු වචනේ හරි වටිනවා. අබමල් රේණුව හොයන්න බෑනේ. අනිශ්චය කරවත් හොයන්න බෑ. ලේසි පාසු නෑ. නැති තරම්. රේණුවක් කියලා දෙයක් නැති තරම්, එකක් ඇදීද ගන්න බැරි තරම්, ඒ තරම් පිටි දෙයක් තියෙන්නේ ඒකේ. දැකලා නැත්නම් මම දන්නේ මම නම් අරගෙන පොඩි කරලා බලලා තියෙනවා. එහෙම තෝරන්න බෑ. රේණුවක් තෝරගන්න බෑ. අශේෂයි. ඒ අශේෂ තැනක හිටියොත් එහෙම හොඳයිනේ. දැන් ශේෂයේ හිටියොත් තමයි ඒ ශේෂයට පහර ගහන්නේ ලෝකේ. ඒ ශේෂයට පහර ගන්නවා ලෝකේ. ශේෂයක හිටියෝ. අශේෂයක ඉන්න කෙනෙකුට කවදාවත් කාටවත් ලෝකේ නිന്ദා අපහාස මුකුත් කරන්න බෑ. ශේෂයේ හිටියොත් තමයි කරන්න පුළුවන්. මම මේ කියන්නේ ඥාන දර්ශනයක් හැටියට උදා කරගන්න ඕන දේවල්. ගෙදර ගිහිල්ලා පිළිපදින්න ඕන දේවල් නෙමෙයි. දැන් සම්මුති කෝණයට ආවට පස්සේ මම බලනවා මගේ ගෞරවය ගැන බලනවා, මගේ තත්ත්වය ගැන බලනවා, මම වාඩි විය යුතු දේ බලනවා, මම කතා කළ යුතු දේ බලනවා. ඒ ඔක්කොම වල මම සම්මුති පැත්තට ගියාට පස්සේ මට ඒව ඔක්කොම ඕන. අර ගරුණ කළොත් මම ඒක බාර ගන්න නැහැ. සමහර වෙලාවට මට ඇතිරිල්ලක් හරි එලලා මේ ගෞරව සම්පයුක්ත ආසනයක් පෙන්නනක මම වාඩි වෙන්නේ නැහැ. නිකන් බුදු එහෙම දික් කළා. ආටින්නේ කෙලි මගේ සම්මුතිය. හාමුදුරන් මමත්තේ තියෙනවානේ. ඒ මමත්තේ නෙමෙයි. ඒ සම්මුතිය. ඒ සම්මුතිය නැති කරගන්න බෑ. මම මමත්තේ නැහැ කියලා බස් එකේ පිටිපැත්තේ දොරෙන් නැගලා පස්සේ සීට් එකේ වාඩි වෙන්න බෑනේ. ඉස්සරහා ගාලා තියෙන පූජ්‍ය පක්ෂයට වෙන් කරද්දි කියලා මම හැමදාම ඉස්සරහා දොරෙන් නැගලා ඉස්සරහා සීට් එකේ වාඩි වෙන්නේ. තායිලන්තයේ එක වෙනස්. පිටිපැත්තේ සීට් එක තමයි හාමුදුරුවන්ට වෙන් කරලා තියෙන්නේ.
ඒ වුණාට ලංකාවේ ක්‍රමේ හොඳයි. ඉස්සර සීට් එක තියෙන එක නැත්තම් අර ඉස්සර බස් එක යන කට්ටිය බලාගෙන යන්න වෙනවනේ. ඊට වඩා හොඳයි ඉස්සරහම සීට් එක තියෙන එක. ඒ සම්මුතිය. ඒක කිසි ගැටලුවක් හදාගන්න එපා. ඒ ඔස්සේ මනින්න ගියොත් එහෙමනම් කවදාවත් මාර්ගඵල අවබෝධ කරගන්නත් බෑ, රහතන් වහන්සේලා හොයන්නත් බෑ, කාටවත් බෑ. එතකොට අපි දෙයක් ලබන්න නෙමෙයි බලන්න ඕන හැමතිස්සෙම. මොකද මල් ළඟ තියෙන දෙයක් මම බලනවා අතහරින්න. දැන් මාර්ගඵලයකදී ලැබෙන දෙයක් නෙමෙයි පෙන්වලා තියෙන්නේ. මොකද්ද? අතහරින දෙයක්. අතහැරෙනවා මොනවද අතහැරෙනවා? සක්කාය දිට්ඨිය අතහැරෙනවා, විචිකිච්ඡා අතහැරෙනවා, සීලබ්බත පරාමාස අතහැරෙනවා. සක්කාය දිට්ඨිය අතහැරීමත් එක්ක අනිත් එක ඉබේම අතහැරෙනවා. දැන් ලැබෙනවයි කියලා මොකක් කොහෙද තියෙන පොතක කොයි බකක් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. කිසිම දෙයක් මාර්ගඵලයකදී ලැබෙන්නේ නැහැ. තේරෙනවනේ? ඒ නිසා ලබන්න නම් දෙයක් නැහැ. මම නම් දන්නේ මම ගියපු ගමන නම් මට නම් හම්බෙච්ච දෙයක් නැහැ. කිසිම දෙයක් හම්බුන්නේ නැහැ. ඒ මට කියන වචනේ මම පාවිච්චි කරන සම්මුතියෙන් කියන වචනයක් නෑ මේකට. ඒ නිසා ඒව පාවිච්චි කරන්න. නැතුව මේ මම ලබාගත්ත දෙයක්, මට ලැබිච්ච දෙයක්, මම ඉන්න තැනක නෙමෙයි. නමුත් මම ඉන්න තැනට ඇවිල්ලා තමයි මේක කතා කරන්න වෙන්නේ. දැන් මම නැති තැනට ගියොත් එහෙම ඔච්චරයි. ධර්මයේ නිහඬයි. ධර්මයේ නිහඬයි. එතන තමයි ලෝකෝත්තර සත්‍යය. එතන නෑ අපක්ඛාවචර කියන්නේ ඕක. තර්ක කරන්න කිසිම දෙයක් නෑ. තර්ක කරන්න දෙයක් නෑ. තර්ක කරන්න දෙයක් නෑ. තර්කයේ සංසිඳුණු තැන. තර්කයේ සංසිඳුණු තැන. දැන් මේක ඉතාම පැහැදිලි පින්නතුන්ට ඔය ධම්මපදේ බලන්න, සූත්‍ර බලන්න. මේ දේශනාව කරද්දිම කරන හොඳ හොංකන් දීම තුල යහපත් විදර්ශනාව තුළ නිවන් දකින්න. දර්ශනාව තුළ නිවන් දකින්න. ඒක කියන්න බෑ මේ වෙලාවේ මේ දවසේ කියලා. මම හරියම් දවසක් දෙයක් දැක්කනම් අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධ කරගත්තේ මේ ඉලක්කයකට ගිහිලා අද නම් දැකලා ඉන්නේ එහෙම කියලා නෙමෙයි. තමා තුළ තියෙන්න ඕන උත්සාහයයි. උත්සාහවත් වෙන්න ඔබට ප්‍රතිඵලය හම්බෙයි. මේ ස්වභාව ධර්මයේ හරිම සාධාරණයි. ස්වභාව ධර්මයේ හරිම සාධාරණයි. ඒ සුදුසු தත්ත්වය දැනෙනකොට ඒ සුදුසු தත්ත්වය අපිට උදා වෙනවා. දැන් අපි හිතමු හොඳට කල්පනා කරලා බලමු ලෝකෝත්තර සත්‍ය අතහැර ගැනීම ලෝකෝත්තර සත්‍ය ලබා ගැනීම සඳහා අතහැරීමට බැරිම කාරණේ මොකද්ද? අන්න එතෙන්දි තමයි හිතට කියලා දෙන්න ඕන මේක මම පරමාර්ථයෙන් කරන අතහැරීමක්, ඒක මං සම්මුතියෙන් කරන යුතුයකමක් පිළිවෙතක් කියලා. පරමාර්ථයෙන් අතහැරුණාට මගේ කවමදාකවත් සම්මුතියෙන් විය යුතු යුතුයකම බැහැර වෙන්නේ නෑ කියන එක තේරුම් ගන්න. මම පරමාර්ථයෙන් දරුවෝ ටික අතහැරියට, පරමාර්ථයෙන් මං ගේ දොර අතහැරියට, පරමාර්ථයෙන් මම ස්වාමියා බිරිඳ අතහැරියට කවදාවත් සම්මුතියෙන් අතහැරෙන්නේ නෑ. දැන් විසාකා මහා උපාසිකාව අනේ පිළිසුතුතුමා අතහැරලා තිබ්බේ. නමුත් දරුවෝ 16ක් හැදුවා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සියලුම ශ්‍රාවක සංඝයා අතහැරලායි සිටියේ. ඒ වුණාට විසුණු වහන්සේලා ලක්ෂ ගාණක් නේද? බිහි වෙනවා. ශ්‍රාවකයෝ කෝටි ගාණක් බිහි වෙනවා. ඉතින් අන්න ඒක තේරුම් ගන්න මේ අතහරින්නේ කියලා කතා කරන්නේ මේ කට්ටිය අතහැරලා දාන්නේ මේ මනසින් නිවනට මුල් තැන දීලා අනිත් දේවල් වලට දෙවෙනි තැන දෙන එකයි මෙතෙන්දි කරන්නේ. අර දහම්සොඬ රජුරු වගේ.
රාමසුර රජු ජීවිතයේ දෙවෙනි තැනට දැම්මා ධර්මයේ අහගන්න. ඒ කතා ප්‍රවෘත්ති පෙන්වන්නේ ඒවයි ඇත්ත හරි නැත්ත හරි නෙමෙයි, ජීවිතේට අපිට යම්කිසි පාඩමක් ධර්මයක් කියලා දෙන්නයි මේ කතා ප්‍රවෘත්ති දෙන්නේ. ඇත්තෙන්ම අපිට මැරෙන්න පුළුවන්ද නිවන වෙනුවෙන්? මැරෙන්න පුළුවන්ද? අර දහම්සොර රජුරු වගේ මැරෙන්න පුළුවන්ද? ඇත්තටම කන්දෙන් පල්ලෙහාට පනින්න පුළුවන්ද? ඒ වුණාට කන්දෙන් පල්ලෙහා දැක්කහම අර ලෝකාන්තය වගේ මම නම් ගිහිල්ලා නැහැ ලෝකාන්තෙට. ලෝකාන්තේ කියනවනේ යට මීදුම් වලාවක් විතරයි පේන්නේ කියලා. ඉතින් ඒ වගේ ගැඹුර දැක්කහම හිතෙන්නේ නැද්ද නිකන් මාව නැති වෙයි කියලා මේකේ පැන්නහම? මාව නැති වෙනවට බය වුණේ නැහැ දහම්සොන රජුරෝ. මාව නැති වෙනවට බය කෙනෙකුට නිවන් දකින්න අමාරුයි. මොකද මාව නැති වෙන්න මේපෑ නිවන් දකින්න. මාව තියාගෙන මාවත් එක්ක නිවන් දකින්න බෑ. මාව නැති වෙන්න ඕන නිවන් දකින්න. ඒ කියන්නේ මමත්වේ නැති වෙනවා. ඒකයි අර කන්දෙන් පල්ලෙහාට පයින්නවා කියන කතාව තියෙන්නේ. ඒ නිසා බලන්න ආයි හැරිලා පයින්න. ඒ නිසා අපි කියන්නේ බය වෙන්න එපා. යට ඉන්නේ සක්‍ර දේවේන්ද්‍ර. ඒ කියන්නේ ඔබට සියල්ල දේවි. යකෙක් නෙමෙයි. සමහර අය බයයි. නිවන් දකින්න බයයි. මොකද මට මේ දේවල් නැති වෙයි. මට එකක්වත් නැති වෙයි. මම නැතුම් ගියා නැතිම වෙලාය. නැහැ. සියල්ල ලැබෙනවා. ඒ නිසා මම කියන්නේ ඔබේ පර්චස් 10 අතහරින්න ඔබට මුළු පුතුයම හම්බ වෙනවා. ඔබේ ගෙදර තියෙන අක්කරේ දෙක හරි පර්චස් 10 හරි අතහරින්න මුළු පෘථුවියම හම්බ වෙනවා. දැන් කවුද අකමැති? ඒ වැඩිත් එක්කනේ මුළු විශ්වයම Tamanට අයිති වගේ දැනෙනවා. දැන් මට ඇත්තටම මොන රටට ගියත් මේ රටේ දැනෙන දේම තමයි ඒ රටට ගියත් දැනෙන්නේ. මොන ඉඩමේ හිටියත් මේ ඉඩමේ හිටියත් ඔය පින්නතුන්ගේ ගෙදරකට ගිහිල්ලා හිටියත් මට දැනෙන්නේ එකම දේ. ඒ මොකද්ද? මොකක්ද දැනෙන්නේ? හා? මොකක්ද දැනෙන්නේ? මට දැනෙන්නේ එකම දේ. මොකක්ද දැනෙන්නේ? ඔව්. ඔව් මොකක්ද දැනෙන්නේ දේ හිතන්න බලන්න. ඈ? ඈ? මට දැනෙන එකම දේ තමයි මුකුත් දැනෙන්නේ නැති එක. මට දැනෙන එකම දේ තමයි අවේදිත කියන්නේත් ඒක තමයි. විඳිමක් දැනෙන්නේ. මට දැනෙන්නේ නැති එක. නමුත් මම සම්මුතියට ආවම හොඳට ඥාන දර්ශනයෙන් දන්නවා මේක හමුදුරන්ගේ පන්සල මේක වෙන ගෙදරක කියලා නේද? නැත්තම් ඒ ගෙවල් වල තියෙන දේවල් එහෙම වෙනස් කරන්න පටන් ගන්නේ. පුඩු මේස ඇදලා වෙනස් කරන්න පටන් ගන්නේ. ඒ නිසා මේක අර දර්ශනයයි මේ දර්ශනයයි එකට සමගාමීව යන්න පුළුවන්. කෝණ දෙකම තියෙනවා. කෝණ දෙකම තියෙනවා. දැන් බලන්න හොඳටම තමා ළඟ සක්කාය දිට්ඨිය කියන එක තියෙනවද නැද්ද? Tamanට අහු වෙනවද තමන්ගේ සක්කාය දිට්ඨිය? අහු වෙන්න එපා ඉස්සෙල්ලා. ඇණයක් වගේ නම් පන්නලා දාන්න හරි ඉස්සෙල්ලා ඇණේ හොයා ගන්න ඕන. තියෙනවද තමා ළඟ සක්කාය දිට්ඨිය? ප්‍රධාන ලක්ෂණය තමයි හොඳට මතක තියාගන්න. සක්කාය දිට්ඨියේ තියෙන හැම කෙනෙක්ගේම ශරීරේ හාල් ගෝණියක් තිබ්බා වගේ පොළොවට බරයි. තමන්ට දැනෙනවා හාල් ගෝණියක් තිබ්බා වගේ මෙහෙම පොළොවට බර කරලා මම ඉන්නේ කියලා. හේතුව මේ පොළොවෙන් වෙන් වෙච්ච ලෝකයක්. ওই ලෝකය. ඒක වෙනම ලෝකයක්. ඒ නිසා තමයි එහෙම දැනෙන්නේ. එහෙම දැනුමක් තියෙනවනම් එතන සක්කාය දිට්ඨිය තියෙනවා. සක්කාය දිට්ඨිය නැති වුණාට පස්සේ තමන්ගේ ශරීරයේ පොළොවට බර නැහැ. හේතුව ශරීරය සහ ලෝකයේ අතර තිබුණු වෙන්වීම දුරස් වීම නැහැ. ශරීරය යනු ලෝකයම බවත් ලෝකේම
දෙයක් බවත් තේරුම් අරගෙන එයා මේ ලෝකේ කොටස්කාරයෙක් නොවි ලෝකෝත්තර දර්ශනයක පිහිටන නිසා ලෝකයෙන් වෙන් වෙන්න උත්සාහ කරන්නේ ලෝකයෙන් කොටසක් වෙන් කරගන්න උත්සාහ කරන්නේ ලෝකයේ තියෙන දේවල් ලෝකයට දෙනවා. එහෙම නැත්නම් මායාවේ දේවල් මායාට අතහරිනවා. ඊට පස්සේ යාට ශරීරයක් නැහැ. එයා අපටිමයි. මුලින් දර්ශනයෙන් ඇති වෙනවා. ඊට පස්සේ ඒ ලෝකෝත්තර සමාධිය වැඩුවොත් සකුදාගාමි අනාගාමි අරියත් වෙලා ගිහලා සම්පූර්ණ අධ්‍යාත්මික සංඥා නිරෝධයකටපත් වෙලා නිරෝධ සමාපත්තියකට සමවැදිලා ඉන්න පුළුවන්. කෙනෙක් ප්‍රගුණ කළොත් අර රහත් වෙලා නිවන් දකින්න නැත්තම් ඕනනම් අතටපත් නිවන් පස්සකට දා සසරට බැසගත් බෝසත්වරයෙක් වෙන්නත් පුළුවන්. ඔය අනේ පිටුසිතුමත් මේ බුදු වෙන්න යන කෙනෙක්. බුදු වෙන්න යන කෙනෙක්. බුදු භව පතාගෙන යන කෙනෙක්. සෝවාන් වෙලානේ හිටියේනේ. ඒකේ අපි මේ කිව්වට මේ මාර්ගඵල ලබන්නේ මේ බුදු භව පතනයි කියලා බොරු කතාව. ලබනවා. අදිෂ්ඨානය මත යන්න පුළුවන්. එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ අදිෂ්ඨානය. බරගෙන කියුවාම පැහැදිලිවම චිත්ත බලයක් එක්ක කාය බලය පුදුම විදියට ආක්‍රමණය කරලා තියෙන මේ ලෝම ගහක් පවා මිනිස්සයා සක්කාය දිට්ඨිය සංසාරේ පැමිණිච්ච සක්කාය දිට්ඨිය කෙස් ගහක් පවා මගේ කෙස් ගහ මගේ ලෝම ගහ කියලා අල්ලගෙන තියෙන ඔය මිනිස්සුන්ව තරහ ගියාම කියන්නේ ඔය මිනිස්සුන්ට පුළුවන් අපි ලෝම ගහක්වත් හොලවන්න කියලා කියන්නේ. ඒ වෙන මොකක්වත් නෙමෙයි. ඒ කියන්නේ මම ලෝම ගහත් අදින් අල්ලගෙන ඉන්නේ කියන එක. කියන්නේ ලෝම ගහකට හරි මොනවා හරි මේ කරදරයක් කළොත් එහෙම මම යකා වගේ විශ්වෙනවා කියන එකනේ කිව්වේනේ. අපිට පුළුවන් ද ලෝම ගහක්වත් හොලවන්න කියලා කියන්නේ ඒකයි. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම මේක වෙනම ලෝකයක්. ඒකයි බුදුහාමුදුරු ලෝකය කියලා පෙන්වන්නේ මේ බඹයක් පමණ ශරීරයට පෙන්වන්නේ මේකත් ග්‍රහ ලෝකයක් වගේ එකක්. මේ පෘථුවිය තුල පෘථුවිය ආශ්‍රය කරගෙන ඒක වටේ අපි කැරගුණාට මේ මනුෂ්‍ය ශරීරය නැමැති ග්‍රහ ලෝකයක් ඒක. වෙනම ලෝකයක්. නමුත් මේ ලෝකයෙන් කඩලා අරගෙන තමයි මේ ලෝකේ හදාගෙන තියෙන්නේ. නමුත් ඒක පිළිගන්නේ නැහැ. ඒක පිළිගන්නේ අර සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ නෑ මගේ ඇස මගේ කන මගේ නාසය මගේ දිව මගේ ශරීරය මගේ මේ සිතුවිලි මගේ මේ ශරීරය මගේ අස්ථි මගේ නහර මගේ ලේ මගේ ඇට මගේ ඇට මිදුළු මගේ කියලා අල්ලනවා. ඒ නිසා යා වෙලම ලෝකයක්. එයා ඇවිදිනකොට පොළොවට බර කරලා ඇවිදින්නේ. වාඩි වෙලා ඉන්නකොට පොළොවට බර වෙලා වාඩි වෙලා ඉන්නේ. හැමතිස්සෙම පොළොවට බරක් තියෙනවා. හොඳට බලන්න ඒක තේරෙනවා නම් තමා තුළ සක්කාය දිට්ඨිය තියෙනවා. දැන් මට මේ කොච්චර බර කරන්න හිතුවත් බර නෑ මාත්. ඒ මොකද? මම ශරීරය නොවේ ශරීරය මම නොවේ. දැන් මෙහෙම කිව්වයි කියලා හිතන්න එපා. ආම්දුරුන්ගේ සෑහෙන සිල් එහෙම හොයන්න ඕනේ කියලා. මම එච්චර සිල්වත් නැහැ. පිටින් බැලුවොත් සිල්වත් නැහැ. මට ටෙල් නාට්‍යයක් බලන්න පුළුවන්, චිත්‍රපටියක් බලන්න පුළුවන්, සින්දුවක් අහන්න පුළුවන්, දුවන්න පුළුවන්, කොන්ක්‍රීට් අනන්න පුළුවන්, gadol දෙන්න පුළුවන්. පොල් ගහක් වුණා නගින්න පුළුවන්. මම නගල්ලා නැහැ. නගින්න ඕන පුළුවන්. පීනන්න පුළුවන්. ඒ කාලේ ගහ ගන්න ඉගෙනගෙන තියෙන ඕන ගහ ගන්නත් පුළුවන්. මම ගහ ගන්න නැහැ. නර ගහ ගන්න උනත් පුළුවන්කම තියෙනවා. වාහන එලවන්න පුළුවන්, ඩ්‍රයිවිං ලයිසන්ස් තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඒකේ. ඒ නිසා පිටින් යන්න බෑ. එහෙම හොයන්න කියලා ලොකු අමාරුකයට හොයන්න බෑ. එතකොට පුජ්‍යලයක් හැටියට මාව කිසිම ආකාරයක ප්‍රතිරූපයක් මවන්න එපා. මොකද එහෙම මැව්වොත් එහෙම වැරදි. මොකද ප්‍රතිරූපයක් නැති තැනක තමයි ඉන්න ඕන. මම ඉන්නේ ප්‍රතිරූපයක් නැති තැනක. අර අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙන්න එපා. නෑ එහෙම වෙනසක් වෙන්නේ. සක්කාය දිට්ඨියේ ස්වභාවය එක ස්වභාවයක්. ඒක සක්කාය දිට්ඨියේ ස්වභාවයෙන් මේ බර කියලා කියන්නේ ඒක 아무තු බරක්. ඔය මානසිකව බැඳෙන එකනේ.
ඒ ශාරීරික බර නෙමෙයිනේ අපිට දැනෙන්නේ මානසික දේ. මානසික දැනෙන බර මානසිකව දැනෙන බර ඒ තියෙන්නේ මානසිකව දැනෙන බර. දැන් එහෙම නැත්තම් ඉතින් මට ඉරට්ටක් උඩත් වාඩි වෙන්න පුළුවන් නේ ආනන්ද හැමදාමට නේද? බර නැත්තම් ශරීරේ එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ මානසිකව දැනෙන දේ මේ කිව්වේ. කායිකව කොයි විදිහට ක්‍රියාත්මක වෙනවද දන්නේ නැහැ. මානසිකව දැනෙනවා නම් තමන් හාල් ගෝණියක් වගේ පොළොවට බර කරලා තියෙන්නේ කියලා එතන සක්කාය දිට්ඨිය තියෙනවා. ඉතින් දැනෙන දේනේ වැදගත්. දැනෙන දේ වැදගත්. ඉතින් ඒකෙන් බාහිර පැත්තට ගිහිල්ලා බැලුවොත් එහෙම වෙනම දෙයක් ඇති. ඒ කතාව ඒක එහෙම තමයි. නේද? දැන් එහෙම නම් ඉතින් ශක්තිමත් නැති ආහාර පානක වැඩෙන්න බෑ. මමත් බර කිරුවාම මේ මීටරේ වැටෙනවා කිලෝ ගාන. කිලෝ ගාන අඩු වෙන්නේ ඒ කතා. ඒ වුණාට ඒ කිලෝ ගාන මගේ නෙමෙයි. ඔව් ඒකද? ඒ කිලෝ ගාන මගේ නෙමෙයි. ඒ කිලෝ ගාන මම නෙමෙයි. ඒ නිසා මම කැමති මේ ජීවත් නොවි ජීවත් වෙන්න. කියන්නේ දානවල දන්නේ නැතුව ඉන්න. මේ සතපෙන්නේ අවදි වෙන්නේ නැති කතා කරන්නේ නැති ජීවත් නොවන පුජ්‍යලයක් වෙන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ ධම්ම ජීවිනෝ කියන්නේ ඒකට. කියන්නේ පුජ්‍යලයක් හැටියට සතෙක් පුජ්‍යලයක් හැටියට ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මිනිස්සෙක්ද නැත, දෙවියෙක්ද නැත, බ්‍රාහ්මණයෙක්ද ගන්ධර්වයෙක්ද නැත, යක්ෂයෙක්ද භූතයෙක්ද ප්‍රේතයෙක්ද නිරසතයෙක්ද නැත. ගති විමුක්ත. අර ගති නැහැ. මොනම ගති ලක්ෂණයකවත් මම යවන්න හොයාගන්න. ඉතින් ඔය හොයාගන්න ඕක කියන්නේ. අර ගති ලක්ෂණේ නැති කෙනා හොයාගන්න ඕනේ. මොනම ගති ලක්ෂණයක්වත් නැහැ. දැන් අධිචිත්තය අධිඥානය කියන එක මෙතෙන්දී ප්‍රයෝගී කරගන්න ඕන. නැත්තම් ඉතින් ඔබට ගති ලක්ෂණ බලන්න පුළුවන් ඥානයට ඔක අහු වෙන්නේ නැහැ. ඔක හැමදාම බල ඉන්න බෑනේ. Taman කොයි දවසේ මේ ඇයිද දන්නෙත් නැහැ. ඊට පස්සේ මේ ධර්මයේ හැමදාම අහන්න ලැබෙයිද දන්නෙත් නැහැ. මේ මෙහෙ නිසා හිස ගෙනි ගත්තෙකෝ ඒ ගෙනි නිවන ලෙස නිවා ගත්තාම එක දිගට මහන්සි වෙලා ඒක ඉවරයි. ඒක හරියට විභාගයක් ලිව්වා වගේ. ආචාර උපාදේ ලියලා ඉවරලා ආචාර උපාදේ ලැබුණාට පස්සේ එයා ඒ කරුණ මතක් කළත් නැතත් හැමදාම ආචාර්ය කියලා කතා කරනවා. ඒ වගේ එක දවසක දකින්න මේක තියෙන්නේ. දැක්කට පස්සේ එතනින් ඉවරයි. ආයි මහන්සි වෙන්න ඕනේ නැහැ. හරිම සහැල්ලුවෙන් ඊළඟට ඉන්න තියෙනවා. ආයි ප්‍රගුණ කරන්න දෙයක් නැහැ. නොවැටෙන එකම ශක්තිය ලෝකෝත්තර ධර්මය. නොවැටෙන බලය. නොවැටෙන බලය. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. දැන් මමත් ඒකමයි. මමත් විවේද භාවනා වර්ග ප්‍රගුණ කළා. ඒ භාවනා ප්‍රගුණ කරන හැම අවස්ථාවක දැනන දේ තමයි අනේ මම කොච්චර කතා කළත් මම මේ ආයාසයකින් ජීවත් වෙන්නේ. පුදුම දෙයක් කියලා කියන්නේ ඔයගොල්ලෝ විශ්වාස කරන එකක් නැහැ. ඔය චේනුකානි චන්දවිමල නායක හාමුදුරන්ගේ පොත් එහෙම බලන්න මම පටන් ගත්තේ අවුරුදු 16 දී වගේ. ඒ තියෙන අපේ මේ ක්‍රීඩාංගණයක් මහවැලි ක්‍රීඩාංගණය කියලා. ওই ක්‍රීඩාංගණයේ කෙළවරේ තියෙන බෝ ගහක්. ඕනනම් ගියොත් ඒ පැත්තට ගිහිල්ලා බලන්න ওই බෝ ගහ ළඟ තියෙන අර මේ ප්‍රේක්ෂකයන්ට ඉන්න ප්‍රේක්ෂකාගාරයක් වගේ එකක් හදලා ඒකේ මුල මේ යක් කඩਿੱත් ඉන්නවා. මම වාඩි වෙලා සමහරලාට යාළුවෝ එහෙමත් වෙනකන් සෙල්ලම් කරන්නේ මේ පොත් කියවනවා. ඒ පොත් කියවද්දී සාමාන්‍යයෙන් මම පිටුවයි කියවන්නේ දෙකයි කියවන්නේ. මම ගොඩක් ඔය අනිත් අය වගේ වේගෙන් පොත් කියවන කෙනෙක් නෙමෙයි. එක වචනේ ගැඹුරින් බලන්න පුරුදු වෙච්ච එක තමයි හොඳම දේ. මම එක පිටුව සමහරලාට 5 පතාවක් විතර කියනවා. එක කාරණයක් තේරුම් නැති වුණොත් මම ඊළඟ කාරණේ අහන්නේ ඒක තේරුම් ගන්නකම් මම තනියෙන් ප්‍රශ්න කරනවා හොයනවා බලනවා. මේ විදර්ශනාත්මක ශක්තිය. මේක මට උවමනා කරේ උකහා ගන්න, ඉගෙන ගන්න, තවත් කෙනෙකුට කියලා දෙන්න නෙමෙයි මට පරිවර්තනය වෙන්නේ. එතකොට එනවා අදහසක් මොකද්ද? නිරායාසේ ජීවත් වෙන්න නැත්තම් කොච්චර වටිනවද? අනේ මේ අපි ආයාසයෙන් ජීවත් වෙන්නේ. උහුලගෙන ඇදගෙන යනවා වගේ කරත්තයක්. ඔළුවට බරක් තියාගෙන යනවා වගේ වැඩක් හරීම ආයාසයෙන් කතා කළත් hina වුණා. ඇඳත් පැනඳත් ජීවත් වුණා. ගමනක් ගියත් යම්කිසි දරාගත්තු ස්වභාවයක් තියෙනවා මේකේ.
හැබැයි નિરાයාසයෙන් ජීවත් වෙන්න කැමති. ඒත් මේ નિરાයාසය කියන එක උදා කරගන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ. ඉතින් මං හොයනවා මේ નિરાයාසයටපත් වෙන්න කවුද මට කියලා දෙන්නේ. ඉතින් එහෙම යද්දී ඉතින් විවිධ භාවනා වර්ග කළා ඒක තමයි හැටි. එහෙම අදහසක් පහළ වුණත් එවැනි දෙයක් ප්‍රකට කරගන්න, එවැනි දෙයක් අවබෝධ කරගන්න මහා පුදුම අසීරු තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නැත්තම් බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ 100%ක්ම බෑ. කොච්චර උනන්දුව තිබ්බත් බෑ නිවන් දකින්න කල්යාණ මිත්‍ර උදව්ව නැත්තම්. දැකපු කෙනෙක් උදව් කරන්න ඕන. දැන් ඉතින් අපි පුරුදු වෙලා ඉන්නේ කවුරු හරි නිවන් දැක්කයි කියලා කිව්වොත් එහෙම ඕ බොරුවක්. ඔය හම්බ කරන් ගන්න. එහෙමනේ හිතාගෙන ඉන්නේ. ඉතින් අපේ මිනිස්සුන්ට කෑම කියන එක හරිය ලොකු දෙයක්. ආමුදුරන්ට කෑම දීලා තව ගහන කුල කියනවා, බහිනවා. නේ? අපි දානෙත් දුන්නා මෙච්චර කල් කියලා කියනවා. මේ ලංකාවට හරියම ලොකු දෙයක් ඔය කෑම. එහෙම අය මෙතන නෑ. නමුත් මේ කෑම හරියම ලොකු දෙයක්. මේ කෑම එච්චර වැදගත් දෙයක් නෙමෙයි. කෑම ලොකු කරගෙන දාන කීයක් දෙනවද නේ? කෑමම දෙන්න ඕන. කවන්න ඕන. කවන එක තෙමින් නෙමෙයි ලොකුවටම. මිනිස්සේ කන්න ඕන මේ ශරීරේ තියෙන නැති වෙන්න, බිමට වැටෙන්නේ නැති වෙන්න. අර තුවාලයකට බෙහෙතක් දානවා වගේ පොඩ්ඩක් පවත් ගන්න. එහෙම නැතුව මේ උත්සවශ්‍රීයෙන් කන්න ඕනේ නැහැ මිනිස්සේ. ඈ? ඉතින් එහෙම කන්න ඕනේ නැහැ. මිනිස්සේ කුස පිරීමට කන්න ඕනේ. ඒ කන කෑමක් ගුණාත්මකව කනමයි අපේ රටේ මිනිස්සු. කන්නේ නැහැ. ඔක්කොම ආහාර ටික මරලා කන්නේ. ඉතින් බඩ පිරෙනවා විතරයි. කිසිම පෝෂදායීත්වයක් නැහැ. මම දන්නේ මට නම් එහෙම තමයි පේන්නේ දැනෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කෑම ක්‍රමය පොඩ්ඩක් ඉවත් කරගන්න වෙනවා. අපේ සාසනික ක්‍රමයක් හැටියට පවත්වාගෙන යන්නේ. ඉතින් අපේ බලන්න ඕන කොහොමද මේ ගණනය කරන්න බැරි වේගයට කොහොමද අපි එකතු වෙන්නේ කියලා. ගණනය කරන්න බැරි වේගයකට එකතු වෙන්නේ කියලා. අපි හිතමුකෝ ඉලක්කම් 10ක් තියෙනවා කියලා. එක්කෙනෙක් ඉන්නවා බිඳුවේ, තව එක්කෙනෙක් ඉන්නවා එකේ. ওই විදියට 2 3 4 5 6 7 8 9 10 කියන එක් ඉලක්කම් වල එක් පුජ්‍යලයෝ ඔය ඇත්තම ඉන්නවා. එක්කෙනෙක් ඉන්නෝ එක ඉලක්කමකවත් ඉන්නේ නැහැ. ඉලක්කම් ඔක්කොම තියෙන බිඳුවත් එක්ක ඉලක්කම් 10යිනේ. නැත්නම් ඉලක්කම් 9යිනේ තියෙන්නේ නේද? හොඳයි මේ ඉලක්කම් 10 එක්කෙනෙක්වත් නැහැ. එක ඉලක්කමවත් නැති එක්කෙනෙකුත් ඉන්නවා. ඉලක්කම් 10 තුල ඇතුලේ ඉන්න කෙනෙකුත් ඉන්නවා. දැන් ওই ඉලක්කමක ඉන්න කෙනාගේ වෙනසයි කිසිම ඉලක්කමක ඉන්නේ නැති කෙනාගේ වෙනස මොකද්ද? බිඳුවේ ඉන්න කෙනාට මොකද හිතෙන්නේ? එකේ දෙකේ තුනේ 4 5යි 9 10 ඉන්න කෙනාට මොකද හිතෙන්නේ? එයා ඒකකයක් අල්ලගෙන එකක් අල්ලගෙන ඉන්නවා, දෘෂ්ටිගත වෙනවා. මගේ ඉලක්කම 1, මගේ ඉලක්කම 2, මගේ ඉලක්කම 3, මම අතාරින්නේ නැහැ කියලා කියනවා මේ ඉලක්කම. ඔය දේ නෙමෙයිද ලෝකෙට වෙලා තියෙන්නේ? රටවල්, ජාති, වංශ, මේ දුප්පත් පොසත්කම කියලා කියන්නේ තමන්ගේ ඉලක්කම. ඔකට කියන්නේ ගණන්කාරකම කියලා කියන්නේ ගණන. තමන්ගෙට ගණනයක් කරලා තියෙනවා, මිලක් කරලා තියෙනවා, ගණන්කාරකම කියනවා. තමන් ගණනක් අරන් තියෙනවා. හැම කෙනෙක්ගේම ළඟ ගණන්කාරකමක් තියෙනවා. මේගොල්ලෝ ළඟ තියෙනවා ගණන්කාරකම. ගණන්කාරකම තියෙනවා. ඉතින් ඔයත් ඔය ගණන්කාරකම් වලින් නිදහස් වෙලා ගණනය කරන්නේ නැති තැනට එන්න ඕන. එතකොට ගණනය කරන්නේ නැති තැනට ආවට පස්සේ අර ගණන්කාරකම් දාන කට්ටිය ගණන්කාරකම් දානකොට මොකද පේන්නේ? ඒවා හරියට පොඩි ළමේ අතේ ඉද්දි තාත්තගේ අතේ ඉද්දි
කැත කරනවා නේද චූ කරනවා පයින් ගහනවා මූණට හූරනවා මූණ තාත්තනි මේ ගණන් ගන්න. ඉතින් බුදුහාමුදුරුවන්ට රහතන් වහන්සේලාට මාර්ගඵලලාභීන්ට ඒ දර්ශනීය මාර්ගඵලලාභී කෙනාට තියෙනවා ස්වභාවිකවම දැනෙන්නේ නැති ගුණය රහතන් වහන්සේට තියෙනවා. මට නම් දැනෙනවා නමුත් දර්ශනය තියෙනවා. මට දැනෙනවා දැනෙන්නේ නැත්තේ නැහැ. නමුත් අර දර්ශනයෙන් බැලුවාම පොඩි ළමයි තමයි කියලා ඉතින් හිතා ගන්න පුළුවන්. දැනෙනවා රහතන් වහන්සේට ඒක දැනෙන්නෙම නැහැ. දැනෙන්නෙම නැහැ. එතකොට මොකද වෙන්නේ? කවදාවත් එහෙම තරහක් ඇති වෙන්නේ නැහැ. එතකොට නිස්කාරණයක් පස්සේ වේගෙන් දුවගෙන යන මුවෙක් මිරිඟුව පස්සේ වතුරට වේගෙන් දුවගෙන යන මුවෙක් ඔයත් දැකලා නැද්ද? මම ඇත්තටම දැකලා තියෙනවා. මිරිඟුව පස්සේ දුවන මුව මම ඇත්තටම දැකලා තියෙනවා. වේගෙන් මුවෙක් දවසක් දුවනවා මම දැක්කා අපේ ගම් පළාතේ මේ ඒවා එලි කරලා තියෙන කාලෙක. ඉතින් මං අහුවා මේ මොකටද මේ මුවා දුවන්නේ? ඇත්තටම අර දිදුලන අර මිරිඟුව වගේ අර වැටෙන ජලය වගේ පේන එක පස්සේ තමයි ආ දුවගෙන පේන තෙක් මානෙට දිව්වා. හැබැයි පැත්තේ වැවක් තිබ්බා ඒ නිසා වැවට යන්නේ නැති කොහොම හරි. නමුත් සතා මැරෙනවා කියනනේ මිරිඟුව පස්සේ දුවන කියලා. එතකොට අපි ඉලක්කම් දාගෙන හිටියට උතන කිසිම ඉලක්කමක් ගන්න දෙයක් නැහැ. මමයි කියලා මම හිතුවත් පැතුවත් කතා කළා මේ ලෝකෙට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධර්මතාවයන් වලට තමන්ගේ ශරීරය බෙදලා වෙන් කරලා දෙන්න. ඉතිරි වෙනවද කියලා බලන්න කෙස් ගහක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඊළඟට තමන් ගත්ත සංකල්ප ටික මීට කලින් එක එක්කෙනාගෙන් අහපු ගත්ත දේවල් නේ තියෙන්නේ. අඤ්ඤමඤ්ඤ පත්‍ය ආදිපති පත්‍ය ආරම්භන පත්‍ය මෙහෙමනේ කියන්නේ අපිට ප්‍රත්‍ය කරලා දෙනවා. මොනවද? අම්මා තාත්තා දුන්න වචන ටික, මාමල බාප්පල මහප්පල ටික එකතු වෙලා දුන්න වචන ටික, ගුරුවරු දුන්න වචන ටික, අසල්වාසීන් දුන්න වචන ටික ඔක්කොම අර පොඩි කාලේට යනකම් අතහැරගෙන යන්න. චූටි ළමයා මේ මොහොත ඉපදෙන මොහොතට දක්වා අතහැරගෙන යන්න. එතෙන්ට ගිහිල්ලා පුංචි ශරීරයේ වුණත් ඒක ඇතුලේ තියෙන අර සතර මහා භූත ධර්ම. ඒ ටිකත් බෙදලා දෙන්න. බලන්න ওই ක්‍රියාවලිය කරලා තමන් මනසින් කොයි වගේ අත්දැකීමක්ද තමන්ට ලබන්න පුළුවන් කියලා බලන්න. ඔහොම ඉඳලා ওই ඉරියව්වෙන් ඔහොම බලන්න වෙනස් වෙනක් නැතුව තමන්ගේ අධ්‍යාත්මිකේ සමාධි ගුණය, දර්ශන ගුණය හොඳයි සාදු. දැන් අපි යමක් ඇත්තන්ට විදර්ශනා කරන්න දුන්නාම ඇත්ත විදර්ශනා කරනවා. එතන නිවනට පටහැනි දෙයක් Tamanට පේනවද? එතන නිවනට පටහැන් දෙයක් සිද්ධ වෙනවා. නමුත් වෙන කරන්න දෙයක් නැති හින්දා අපි ඒක දෙනවා. නමුත් මේක කියලා දුන්නාම ඉදිරියේදී ඒ විදර්ශනාව කරද්දී ඒ දේ මගාරව ගන්න පුළුවන්. ඔබට පේන්නේ නැද්ද? කරන විදර්ශනාවත් උපාදාන නොකර කළ යුතුයි. මක්නිසාදයක් විදර්ශනා කරනු ලබන්නේද මම මා යන මේ ගමනේ කෙලවර මම නැති විය යුතුයි. මම නොසිටින තැනකට මම යන්න උත්සාහ කරන්නේ. මම උත්සාහ කරන්නේ මමත්වේ නැති කරගන්න උත්සාහ කරන්නේ. මා මේ උත්සාහ කරන්නේ මමත්වේ නැති කරගන්න උත්සාහ කරන්නේ. අධිචිත්ත, අධිඥාන, අධිධර්ම, ලෝකෝත්තර ධර්ම අරගෙන මම උත්සාහවත් වෙනවා මමත්වේ නැති කරගන්න.
දැන් ඒ කාරණේ තේරුන්නේ නැහැනේ කොච්චර විදර්ශනා කරන්නේ. තේරුම් අරගෙන හිටියානේ. ඒක වැදගත්නේ. විදර්ශනා කරන්නේද මම. එතකොට මා නැති කරන්න යන ධර්මතාවයම තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මා මේ ප්‍රයෝජනෙට මේ මොහොතේ උත්සාහය කරනවා. කුමක් සඳහාද උත්සාහය? හොඳට මෙන්න මේක දර්ශනයට ගන්නකො. උත්සාහ කරනවා උත්සාහයෙන් නිදහස් වෙන්න. වීරය කරනවා වීරයෙන් නිදහස් වෙන්න. මම මහන්සි වෙනවා මමත්වයෙන් නිදහස් වෙන්න. මහන්සියෙන් නිදහස් වෙන්න. මා උත්සාහ කරනවා ස්ත්‍රී භවෙන් නිදහස් වෙන්න. මම උත්සාහ කරනවා පුරුෂ භාවයෙන් නිදහස් වෙන්න. ස්ත්‍රී භාවයෙන් නිදහස් වෙන්න, පුරුෂ භාවයෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. එතකොට කෙනෙකුට තියෙන දර්ශනයේ ස්ත්‍රී භාවයට පුරුෂ භාවයට අදාළ නෙමෙයි නා. වෙනත් අන් කිසි භාව රූපයකටත් අදාළ නෙමෙයි නා. එයාගේ මොකද්ද? දර්ශනය. එයාගේ දර්ශනය තමයි තථාගත දර්ශනය. ස්ත්‍රී දර්ශනය තථාගත දර්ශනයක් නෙමෙයි. පුරුෂ දර්ශනයත් තථාගත දර්ශනයක් නෙමෙයි. අෂ්ටපුරුෂ පුද්ගල ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිටි පුජ්‍යලයන්ට ස්ත්‍රී භාවය නැහැ. ඉත්තිභාවෝ කිංකෛරා. ස්ත්‍රී භාවය කුමක් කරන්නද? පුරුෂයෙක් නිවන් දැකලත් නැහැ, ස්ත්‍රියක් නිවන් දැකලත් නැහැ. ස්ත්‍රී භාවය පුරුෂ භාවය අහෝසි වෙලා තමයි නිවන් දකින්නේ. භාව රූපෙන් නිදහස් වෙලා. මහරජ ඔබ රාජවංශේ මම බුද්ධ වංශේ සම්බුද්ධ වංශේ. නිකම්ම බුද්ධ නෙමෙයි බුදුහාමුදුරුවෝ. සම්බුද්ධ බුදුහාමුදුරුවෝ සම්බුද්ධ කියන්නේ සම්බුද්ධ කියන්නේ මම තමයි මේ ලෝකේ ලෝකෝත්තර බුද්ධි ඥානය සොයාගත්තේ. බුද්ධි කරගත්තේ නැති දර්ශනයක්. බුද්ධි කරගත්තේ කියන්නේ ගුණ කරගත්තේ නෑ මං. අල්ලගත්තේ නෑ මොකක්වත්. සම්බුද්ධ. බුදුහාමුදුරුවෝ බුදු වෙලා නෑ. අපිට බුදුහාමුදුරුවෝ බුදු වෙලා කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ බුදු වෙලා නෑ. ඒ නිසා තමයි උන්වහන්සේට පුළුවන්කම තිබ්බේ ගහක් යට වැඩ ඉන්න, දුගී පැල්පතේ දාන ටික වළඳන්න, රජමාලිගයටත් යන්න ඔය හැමතැනම ඉන්න පුළුවන්කම තිබුණේ බුදු වුණේ නැති හින්දා. බුදු වුණා නම් බෑ. මම මේ කියන එක මොකද්ද කියලා තේරෙනවද? බුදු වෙනවා කියලා කියන්නේ එහෙම දෙයක් අපි ඇඟට ගන්නවනේ. මම මේ විශේෂ තානාන්තරයකටපත් වුණා, තැනකටපත් වුණා, ලොකු තැනකටපත් වුණා. දැන් මට මෙහෙම නෙමෙයි මෙහෙම තමයි ඕන කියලා එකක් ඇති වෙනවනේ. එහෙම එකක් නැහැ. එහෙම තත්ත්වයක් අරගත්තේ නැහැ බුදුහාමුදුරුවෝ. හැබැයි සම්මුතියෙන් ඒ දේ රැක්කා. පරහිතකාමී විදියට වැඩ කළා. නේද? බුදුරජාණන් වහන්සේට උනත් වසලයා කියලා කතා කළාම ඔබ දන්නවද වසල ධර්මතා කියලා? ඒවට හොඳට උත්තර ලබා දුන්නා. නීලියාවක සිටියේ නෑ. නමුත් දර්ශනේ එහෙම වුණා. ඒ කියන්නේ මම තානාන්තරයක් උහුලගත්තේ නෑ කියන එක මම මේ කියන්න උත්සාහ කරේ. ඒ කියන්නේ බුදුහාමුදුරු බුදු වුණේ නෑ කියන්නේ යන්නේ ඒක.
ඒ කියන්නේ සම්බුද්ධ වුණේ. බුදු වුණේ නෑ සම්බුද්ධ වුණා. බුද්ධ කියන්නේ බුද්ධිය අග්‍රස්ථානයේනේ. බුදුහාමුදුරුව අග්‍රස්ථානයේ ඉක්මෙව්වා. අපි හිතමු ඉනිමගක් නම් ඒ ඉනිමගේ කෙලවරම උඩම පඩියට නැග්ගට පස්සේ කියනවා ඉනිමගේ අගටම ගියා. මේක බුද්ධියේ අග්ග බුද්ධ. හරිද? සම්මා සම්බුද්ධ වෙන්නේ සියලුම පඩිපෙළවල් ඉක්මවා. අවසාන පඩිපෙළ ඉක්මවා ගියා. ඒක තේරුම් ගන්න. ඒකෙන් තේරුම් ගන්න. එතකොට සත්‍යේ පුජ්‍යලෙක් නෙමෙයි. සත්‍යේ පුජ්‍යලෙක් නෙමෙයි. බුද්ධ අග්ග වුණොත් එහෙම ඒ අග්‍ර බුද්ධියෙන් ඉන්නවා තමයි. අග්‍ර බුද්ධියෙන් ඉතින් මොනව කරයිද දන්නේ නැහැ. එයාගේ මතයට බැන්නොත්, එයාගේ දර්ශනයට බැන්නොත්, එයාගේ සංකල්පයට බැන්නොත් එහෙම ඒක ප්‍රශ්නයක් වෙනවා. අසලක් වෙනවා. දැන් මෙතන දර්ශනයක් නැති නිසා ගැටලුවක් නෑ. අදස්සන දර්ශනයක් නෑ. නාම රූප දෙකම නිරෝධනං දර්ශනයක් නෑ. නාම රූප දෙකම නිරෝධනං අවිජ්ජා යත්තේව අශේෂ විරාග නිරෝධෝ. අවිද්‍යාව කියන දේ අශේෂ පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්නේ විරාග. ඒ කියන්නේ අවිද්‍යාවට ඇලෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම නිරෝධ කරනවා. සංඛාර නිරෝධෝ. සංඛාර නිරෝධෝ. ඒක විශේෂ ඥාන දර්ශනයක්. ඥාන දර්ශනයක් විශේෂ ඥාන දර්ශනයක්. ඥාන දර්ශනයේ ඉක්ම වූ අධිඥාන කිව්වේ ඒකයි. පඤ්ඤා විමුක්ති කියන වචනයත් පාවිච්චි කරන්නේ ඒක. ප්‍රඥාවෙනුත් විමුක්ති වෙනවා. නිදහස් වෙනවා. ප්‍රඥාවෙනුත් විමුක්ති වෙනවා. නිදහස් වෙනවා. ඒත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ හා සමානම ඥාන දර්ශනයක් තියෙන්නේ. දේශනා කෞශල්‍ය ආදී වෙනසක් තිබ්බට කරුණු කාරණා විග්‍රහයේදී ඒ වෙනසක් තිබ්බට ඒක බාහිර කුසලතාවය. දැන් උප්පත්තියෙන් උගත්කමක් එක්ක කෙනෙක් රහත් වුණොත් එයාට ඒ උගත්කම භාවිතා කරලා අනිත් අයට කියලා දෙන්න පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ධර්මයේ දැක්ක පොඩි කරුණු කාරණා ටිකක් කියන කෙනෙක් බවට පත් වෙනවා. අපි අධ්‍යාත්මික දර්ශනයකින් නෙමෙයි බණ කියන්නේ. බාහිර කුසලතාවයකින්. අපි උනත් මේ කුසලතාවය මේ අර අධ්‍යාත්මික ඥාන දර්ශනයෙන් ගලාගෙන එන දේ වාචිකව පිට කරන්න මේ භාෂා ශාස්ත්‍රය ඉගෙනගෙන තිබුණ නිසා දේශනා කෞශල්‍ය පිහිටි තියෙන නිසා හැකියාව තියෙනවා. නමුත් සමහර අය ඉන්නු දේශනා කෞශල්‍ය නෑ. ඒ උනත් දකින්න පුළුවන්. දැකලා ඉන්නයි. දැන් තේරුම් ගත්තනේ. දැන් තේරුම් ගත්ත තමන් ඉන්න ඕන තැන. තමන් ඉන්න ඕන සැනසිලිදායක තැනක, දුබ්බර තැනක නෙමෙයි. සැනසිලිදායක තැන. සැනසිලිදායක තියෙන්නේ කොහෙද? ලෝකේ නෑ. ඉන්ද්‍රියන් වල විඳින තැනක නෑ සැනසිලිදායකත්වය. විඳින හැම තැනකම දෙන දුක්. සතුටයි කියලා වින්දත් ඒක ආයි පෙරලෙනවා. දුකට උදේ නෙලාගත්ත මල හවසට පර වෙනවා වගේ. හැම දෙයක්ම විපරිණාම ධම්මෝ වෙනස් වෙනවා. විපරිණාම ධම්මෝ වෙනස් වෙනවා. මහත්යට හොඳම කාරණයක් කියන මහත්ය ටිකක් අහන්න එන්න වෙනවා. ටිකක් වැඩිපුර. නේද? නැත්තම් ආයි මුලටම ගිහිල්ලා මේක අරගෙන එන්න බෑ. මට මේ ගොල්ලෝ අවුරුදු ගාණක් පරණ වෙච්ච අය. ඈතට ඒක තේරෙනවා. මේ මහත්යලා පොත් ආදී තියෙනවා. ඒ ටිකක් අරගෙන ගෙනියන්න. ඒවා ගිහිල්ලා ටිකක් බලන්න බලලා දේශනා ටිකට එහෙම සම්බන්ධ වෙන්නේ. එතකොට මහන්සියට පැහැදිලි වෙයි. අහපු නිසා මම ඒකට උත්තරයක් දෙන්නම්.
ස්ත්‍රී භාවය පුරුෂ භාවය නැති වෙනවා කියලා කියන්නේ ඒ ඥාන දර්ශනයකින්. මේ ලෝකේ සමහර රටවල් තියෙනවා ස්ත්‍රී භාවය උසස් කොට මුල් කොට ශ්‍රේෂ්ඨ කොට සලකන රටවල් තියෙනවා. සමහර රටවල් තියෙනවා පුරුෂාධිපත්‍යයට පුරුෂයාට ශ්‍රේෂ්ඨත්වය ගරු කරනවා. ලංකාවේ එහෙම නැහැ. යම්කිසි සමබරතාවයක් හැම පැත්තකටම තියෙනවා. සමහර තැන්වල ස්ත්‍රී ආධිපත්‍යය තියෙනවා. සමහර තැන්වල පුරුෂ ආධිපත්‍යය තියෙනවා. සමහර තැන්වල දෙන්නම ආධිපත්‍යයේ ඉන්නවා. සමහර තැන්වල එක්කෙනෙක්වත් ආධිපත්‍ය නැති තැන් තියෙනවා. ඒ උගත්කම් සහ දුප්පත් පොහොසත්කම් සමාජතලයන් වලට අනුගතව අනුරූපීව සිද්ධ වෙච්ච දෙයක්. නමුත් අපි පෙන්නලා දීලා තියෙන්නේ මොකන්ද? මෙතන ස්ත්‍රී පුරුෂ භාවය කියලා කියන්නේ භාව රූපයක්, දෘෂ්ටියක්. ස්ත්‍රී දෘෂ්ටිය, පුරුෂ දෘෂ්ටිය, පුරුෂ සංකල්ප. එතකොට කෙනෙක් පුජ්‍යලයේ ආකාරයට හිතන ඕනම තැනක මොකක්ද ඇති? එයා නිවන් දකින්න බෑ. එයා එන්න ඕන සාධාරණ බුද්ධියට එන්න ඕන. සාධාරණ බුද්ධිය කියලා කියන්නේ ආගම් අතහැරලා, ජාති අතහැරලා, රටවල් අතහැරලා, භාව රූපේ ස්වરૂපේ පව අතහැරලා ලෝකය ගැන හිතන්න ගියොත් මිසක් සත්‍ය උදා කරගන්න පුළුවන් අන්න මනසට එන්න ඕන. ප්‍රභාස්වර මනසට එන්න ඕන. එදා උපන්න ළමයෙක් හැටියට ප්‍රභාස්වර මනස, ඒ කියන්නේ එදා උපන්න ළමයා හරි විවෘතයි. එයාට මතවාද දාලා නැහැනේ කවුරු. එදා උපන්න ළමයා හරිම විවෘතයි. ඒ විවෘත මනසින් මේ ලෝකෙ දිහා බැලුවොත් විතරයි තමා ළඟ තියෙන සක්කාය දිට්ඨිය නැති කරගන්න පුළුවන්. ආත්ම දෘෂ්ටි. දැන් මේ පුංචි ළමයට බාහිර දේවල් නැති වුණාට එකක් තියෙනවා. මොකද සක්කාය දිට්ඨිය තියෙනවනේ. බාහිර බුද්ධි කටයුතු නැති වුණාට සක්කාය දිට්ඨිය කියන එකේ තියෙනවා. ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්. තියෙනවා. පස්සේ ඇදෙන එක නෙමෙයි. කලලේ ඉඳලම තියෙනවනේ ඒක. කලලේ ඉඳලා තියෙන අම්මා තාත්තා හදන්නේ කලලයක්. සසරෙන් හදාගත්ත ගන්ධබ්බෙක් ඇවිල්ලා තමයි මේක අල්ලගන්නවා. මන් දන්නේ නහයෙන් තමයි ඇතුල් වෙනවා කියලා කියන්නේ. ඒවා කියලා තියෙන ගන්ධබ්බයෝම කියලා තියෙනවා. ගන්ධබ්බයෝම කියන මේ නාසයෙන් ඇතුල් වෙලා තමයි හුස්මත් එක්ක ගිහිල්ලා තමයි බඩේ තැම්පත් වෙනවා කියලා කියන්නේ. සමහර අම්මලාට නම් එකට බරක් දැනුණා වගේ වෙනවලු. ඒ වගේ වෙනවා කියලා කියනවා සමහර වෙලාවල් වලට. සැහැල්ලුවක් දැනුණා, සතුටක් දැනුණා වගේ තේනවලු. සමහරලාට ඉතින් නරක කෙනෙක් ටිකක් සැරපරුස කෙනෙක් එහෙම ආවොත් පාතාල කල්ලිනායකෙක් වගේ කෙනෙක් ටිකක් බරක් වගේ අමාරු වගේ ටිකක් ලොකු කලබලයක් වගේ දැනෙනවා ඇති. එහෙම ස්වභාවයක් තියෙනවලු. හොඳ ගන්ධබ්බෙක්. ඒ හොඳ ගන්ධබ්බෙක් ලබා ගන්න ඉස්සර නම් මව්පිය හොඳ පිළිවෙත් කරා දරුවෙක් ලා. දැන් ඒ දේවල් නැහැ. නමුත් එහෙම කරනවා නම් හොඳයි. එහෙම කරනවා නම් හොඳයි. ඉස්සරනේ ඒ ගන්ධබ්බය පැමිණෙන ගන්ධබ්බය හරිම වැදගත්. හොඳ පුණ්‍යකාමී කෙනෙක්, හොඳ යහපත් කෙනෙක් ලැබුණොත් හරි වැදගත්. ඒ මමත් ගන්ධබ්බෙක්නේ. සංසාරේ ඉඳලා ආවිලා කොහේ හරි ඉන්නේ. නමුත් ඒක යටපත් වෙන්නේ නැති හැටි බලන්න. දැන් අපි ඈත ගම් නියම් ගම් වල මහා කෙළවරක කොළණි වල උපදින අය. ඒ යටපත් වෙන්නේ නැති හැටි. ඒ නිසා යහපත් සිතුවිල්ල, යහපත් දර්ශන, යහපත් පුජ්‍යල ශක්තිය අර ගල් බොරුළු මැදින් අර උඩ මතු වෙන්න තියෙන දේ. ඒවා මේ වෙලාවේ මේ ඉස්සර උඩ මතු වෙනවා. කොච්චර ඉහළ යන්න උත්සාහ කරත් අර ගල් බොරුළු ටිකෙන් ටික පහළට යනවා. ඒ නිසා මේ ලෝකේ මේක වෙනස් කරන්න බෑ. ඒක සත්‍යයක්. බුදුහාමුදුරු උමනාවෙන් ප්‍රසිද්ධ වුණේ නැහැ. බුදුහාමුදුරු මෙහෙම මේ මල් පූජාවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බුදුහාමුදුරු මෙවැනි දෙයක් මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැතුව තම කරන කාර්යය සුදුසු විදියට කරගෙන ගියා. මෙහෙම දෙයක් අපේක්ෂාවෙන් කරා නෙමෙයි. මෙහෙම දෙයක් උන්වහන්සේට විශිෂ්ට දෙයක්ුත් නෙමෙයි. මෙහෙම දෙයක් නොඋනයි කියලා මේ කරදලයක්ුත් නැහැ. ඒක ලෝකයේ තුල ස්වභාව ධර්මයේ තුල පිහිටි දෙයක් මේ සම්බුද්ධ ශාසනය.
මේ හිතලා කරපු දෙයක් නෙමෙයි. හිතලා හදපු දෙයක් නෙමෙයි. දැන් වෙනා ගන්න හිතලා ප්ලෑන් කළා තමන්ගේ ශාවකව රැක ගන්න නින්නේ කෘතිම කරලා තියෙන්නේ. අපි කෘතිම නැහැ. අපි විවෘතයි. ඔව් තියෙනවනේ. ඒව මුකුත් නැහැ. අපි බොහොම විවෘතයි. අපි බොහොම විවෘතව මේ දේ පැහැදිලි කරලා තියෙනවා. දැන් තමන්ට බලන්න කියලා කිව්වොත් අපි බලන්න කියලා දුන්නු ක්‍රමයට තමන් දිහා තමන් බැලුවොත් තමන් ලෝකෝත්තර ඥාන දර්ශනයෙන් සම්මුති ඥාන දර්ශනයෙන් හැමදාම බලනෝනේ තමන් දිහා තමන් ලෝකෝත්තර ඥාන දර්ශනයෙන් තමන් දිහා තමන් බැලුවොත් තමන්ට මොන වගේද තමන්ව පේන්නේ. මොකද ඔබ ඔය ඇත්තෝ කන්ද මුදුනට ඇවිල්ලා ඉන්නේ පල්ලෙහා යකා ඉන්නවා සක්‍ර දෙහේන්ද්‍රය වෙස්වලාගෙන දැන් පණින්නයි තියෙන්නේ ආයේ ජීවිත ආසාව අත්හරින්න ඕන නිවන ලබා ගන්න. ඒකනේ ධම්සොට රජුරු කළේ ඒකනේ නේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් මට ඉස්සෙල්ලා නිවන දෙන්න පස්සේ කන්දෙන් පණින්නම් කියලා. එහෙම බෑ. යකාකුව කන්දෙන් පණිනකොට බණපදේ කියන්නේ. ඒ කියන්නේ ජීවිත ආසාව අත්හරින්නම් ඉස්සෙල්ලා නිවන දෙන්න කිව්වට කවදාවත් ඒක හම්බෙන්නේ නැහැ. ජීවිත ආසාව අත්හැරීමයි නිවන ලැබීමයි එකවර සිද්ධ වෙනවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් හම්දුනේ එතකොට අර සියදි විහානි කරගන්න අය ජීවිත ආසාව අත්හැරලානේ. මොන පුරුද ජීවිත ආසාව අත්හැරලා නෙමෙයි ජීවිතේට මුහුණ දෙන්න බැරුව. බලාපොරොත්තු කඩ වෙච්ච නිසා දරා ගන්න බැරුව ලැජ්ජාව උල ගන්න බැරුව ජීවිත ආසාව අත්හැරලා නෙමෙයි ජීවිතේට මුහුණ දෙන්න බැරි කම නිසා මේ මිනිස්සු වාක්කායදිච්ච වැඩිකමට එහෙම නැත්නම් ජාතිවාදයේ වෙනුවෙන් එහෙම නැත්නම් උම්මාදයක් වෙනුවෙන් පිස්සුවක් වෙනුවෙන් එහෙමත් නැත්නම් අර වගේ මානසික ගැටලුවක් වෙනුවෙන් මේ කතා කරන්නේ හරි ගැඹුරු දෙයක්. මේ කතා කරන්නේ සැබවින් ජීවිත ආසාව අත්හැරලා. ඒ කියන්නේ ජීවිත ආසාව කියන්නේ මට මේ ඕන දෙයක් ඕන කියලා මේ විනාශ කරගන්නව නෙමෙයි. ඒ විනාශ කරගන්නවා කියන්නේ යම්කිසි දෙයක් කරගන්නවනේ. මෙතන ක්‍රියාව අත්හල තැනින් අපේක්ෂාවක් නැතුව කිසිම දෙයක් අපේක්ෂාවක් නැතුව ඔව් නිවන තුල නම් අපේක්ෂාවල් මුකුත්ම නැහැ. නමුත් අපි යම්කිසි ස්වභාවයක් මෙතන තියෙනවා. අර ජලයට වැටිච්ච මිනිස්සයා ජලය උපයෝගී කරගෙන ගොඩ එනවා වගේ ලක්ෂණයක් තියෙනවා. දැන් මෙනෙහි කිරීම සඳහාත් මෙතන අපි උපයෝගී කරගන්නේ මමත්වය කියලා කිව්වට පස්සේ මම මෙනෙහි නොකර මේක බලන්නත් බෑනේ. නමුත් අපි නිතරම මතක තියාගන්න ඕන මේ භාවිතා කරන දේ මම මේ අත්හරින්න සුදුසු දෙයක් තමයි මම මේ භාවිතා කරන්න කියලා. එතකොට ඒකේ දැඩි ගහණය කියන එක නැතුව ගිහිල්ලා අර නිකන් පාරුකාරයෙක් ඉන්නවනම් ඒක උඩට ඔරුවට නැගලා ඒකෙන් එහා පැත්තට යෑමේ පමණයි ඒ පාරුවේ අපිට අදහස තියෙන්නේ. ඔරුවේ ගාස්තු ගන්න අදහසක් අපිට නැහැනේ. ඔරුව අපිට අයිති කරගන්න අපිට අදහසක් නැහැ. අපිට තියෙන්නේ ඒගොඩට යෑමේ අදහස පමණයි. ඒ වගේ පාරුවක් ලෙස භාවිතා කරන්න තමන්ගේ චින්තනය, තමන්ගේ දර්ශනය, තමන්ගේ උත්සාහය, තමන්ගේ ඔක්කොම මොකද්ද? පාරුවක්. ඒ තාම පැහැදිලි නේද? කාරණා පැහැදිලි. මේ කියන ධර්මයේ ටික මොකද්ද? අර ඔබේ වීර්යය වගේම තව එක් කාරණයක් තමයි මේ ධර්ම පද ටික. ඒකත් පාරුවක්. ඒකෝර එහා පැත්තට ගියාම මොනවද ඉතුරු වෙන්නේ? එකම එක වචනයක්වත් නැහැ. දැන් වචනෙන් කිව්වට මුකුත්ම නැහැ කියලා එකම එක වචනයක්වත් නැහැ. කිසිම වචනයක් නැති තැනකට ඔබ යන්නේ. අන්න ඒ தත්ත්වය ඔබට විඳින්න පුළුවන්ද කියලා බලන්න. ඔබේ නුවණට ඒක පැමිණෙනවද, තේරෙනවද කියලා බලන්න. ඒ තුලින් ගැඹුරට ඔබ මේ සිතාගෙන යන්නේ මේ අනන්ත ධර්මයට.
මේ ධම කියන දේ වචනෙන් වඩා හෘදයෙන් තවත් කෙනෙකුට ගමන් කරන දෙයක්. ඒ නිසා තමයි ධම්මපද ගාථාවේ තියෙන හැම ගාථාවකම නිවන් දකින්න පුළුවන්. එක්කෙනෙක්වත් මාර්ගඵලයක්වත් ලබන්නේ නැහැ. කොච්චර කියෙව්වත් කොච්චර පාඩම් කළා ඔයත් උදාම් පාසල් නේද? ලියලා ඇති. ධම්ම පාසලේදී මෙහෙම නිවන් දකින්න එපා. ඒ නිසා වචනෙන් ගමන් කරන දෙයක් නෙමෙයි ධර්මය කියලා කියන්නේ හෘදය. හෘදයෙන් ක්‍රමානුකූලව වචන ඉක්ම වූ වචනයකින් එකපාරට කියන්න බැරි දෙයක්, පරිණත දෙයක්, පුළුල් දෙයක් ක්‍රමානුකූලව ඉගෙන ගන්නවා. ඒක ඔබට බලන්න පුළුවන් ඔබේ ජීවිතයේදී. මුලින්ම ආනන්ද හාමුදුරුවෝ දැක්ක දවස, කතා කරපු දවස, පළවෙනි වැඩසටහන, දෙවෙනි වැඩසටහන, එදා තිබුණු චින්තනයද අද තියෙන්නේ. එදා තිබුණු චින්තනය නෙමෙයි අද තියෙන්නේ. අන්න ඒකයි කියන්නේ මේක වචනයකින් කියන දෙයක් නෙමෙයි, හෘදයාංගමව වචන රාශියක් එකට එකතු කරලා වචනවල නැති අර්ථයක්. වචන එකතු කරලා වචනවල නැති අර්ථයක් ගොඩනගා ගන්නවා, හදා ගන්නවා. ඊටම වැදගත්කම තියෙන්නේ මේ ආත්ම භාවයේදී මේ ප්‍රතිඵලය ලැබෙන එක. නැත්තම් ඔබේ ජීවිතයට පිළිසරණට කවුද ඉන්නේ? සසර පිළිසරණට ඔබට කවුද ඉන්නේ කියලා කියන්න බෑ. ඒ නිසා සංසාරය ගැන හිතලා තමයි කිව්වේ, මේ ආත්ම භාවය ගැන හිතලා නෙමෙයි බුදුහාමුදුරුවෝ බල්ලා නෙමෙයි දේශනා කරේ. අත්තාහි අත්තනෝ නාතෝ. තමාට තමයි පිළිසරණයි. ඔබට කවුද ඉන්නේ? දරුවෝ, මහත්මයා, ස්වාමි දියණිය, සල්ලි, නිවස, ගේ දොර, වතු පිටි, බලය, නිලය ඔක්කොම මේ ආත්ම භාවයට යම් පිහිටක් වෙනවා කියමුකෝ. මරණින් පස්සේ කවුද? අන්න එතෙන්දී තමයි පැහැදිලිවම අත්තාහි අත්තනෝ නාතෝ. එතෙන්ද කිසිම දෙවියෙක්වත් බුදු කෙනෙක්වත් බණ කියන අපිවත් කවුරුවත් නැහැ. මට මං විතරක් කරනවා, වෙනතුරු විතරක් කරනවා. එතන තිබුණු ශක්තිමත් භව අන්න අපිට ප්‍රාර්ථනා විදියට යන්න පුළුවන්. කුසල ශක්තිය වලට අනුව යන්න පුළුවන්. ඉතින් පාරමිතා කියලා කියන්නේත් ඒක. අදහසක් තියෙනවා නම් ඒ අදහස ඔස්සේ තමයි යන්නේ. බුදුහාමුදුරුවෝ බුදු බව මම මේ වගේ චරිතයක් වෙන්න ඕන කියලා යම් දවසක අදහසක් ගත්තා. සමහර අය කියන නිවන ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ කියලා. ප්‍රාර්ථනා කරන්න, නිවන් දකින්න. දැන් මට අදහසක් ඇති වුණා මෙන්න මෙවැනි තත්ත්වයක් මම උදා කරගන්න ඕන කියලා. ඒ දේ තමයි මම හොයාගත්තේ. යම් කිසි දෙයක් තමා තුළ ජනිත වෙන්න ඕන. ඒ දේ පරමාර්ථයක් කරගන්න උත්සාහ කරගන්න ඕන. තමන්ගේ කරගන්න උත්සාහ කරගන්න ඕන අප්‍රමාදීව. නැත්තම් හැමදාම කාන්තාවක්. කාන්තාවක් කියන්නේ මොකද්ද? ඇලෙනවා, ගැටෙනවා, ඇලෙනවා, ගැටෙනවා. කාන්දමක්. මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම කාන්තාවක්. කොච්චර හරි ඇලෙන්නනේ බලන්න. එක්ක ගැටෙනවා. ගැටීම කියන්නේ ඇලීමමයි. කොට ඇලීම් ගැටීම් කියන දෙකම දුරු කළාම අන්න එයා තමයි සැනසෙල්ලේ ඉන්නේ. ඇලෙන්න ගියාම දුක. ගැටෙන්න ගියාම දුක. ඇලෙන්නෙත් නැත්තම් ගැටෙන්නෙත් නැත්තම් සැනසෙල්ල. සැනසෙල්ල.
ධර්මයේ ඇලෙනවා කියලා කියනවා. එතකොට අර වචනේ අර්ථය නෙමේ ධර්මයේ ඇලෙනවා කියලා කියනකොට කියවෙන්නේ. ඒක වෙනම අර්ථයක්. ඇලීම් ගැටීම් දෙකෙන්ම දුරු වීම කියලා නේ ධර්මයේ කියලා කියන්නේ එතෙන්ට. බාහිර තියෙන්නේ කියලා හිතාගමුකෝ. බාහිර තියෙන්නේ. රේඛාවේ නෙමෙයි. රේඛාව නෙමෙයි. මධ්‍යස්ථ භාවයක් නැහැනේ. මධ්‍යස්ථ භාවය කියන රේඛාව තුළ කෙලවරවල් දෙකේනේ තියෙන්නේ ඇලීම ගැටීම කියන දෙක. එතකොට බාහිර දෙයක්. බාහිර දෙයක් කියලා කියන්නේ ඒ බාහිර දේ ඇහැට දකින්න බෑ. සංඥාවට ගන්න බෑ. ගත්තොත් නිවන නෙමෙයි. ගන්න පුළුවන් නම් එතන නිවන නෙමෙයි. සංඥාවට ගන්න හැම තැනකම නිවන නෑ. සංඥාව නිරෝධ වුණා නම් එතන තමයි නිවන තියෙන්නේ නේ. සංඥාව නිරෝධ වුණා නම් එතන තමයි නිවන තියෙන්නේ. දැන් බලන්න හරි ලස්සනට මේක කියලා දෙනවානේ. මොනවද? සංඛාර, ඊට පස්සේ විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා. දැන් කොහොමද ඉස්සල්ලාම කියන්නේ? චක්කුංච පටිච්ච රූපේ උපජ්ජන්ති චක්කු විඥාන. රූපේ ගැටුනහම උපදිනවා චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා. ඒක ස්පර්ශ වුණාට පස්සේ ඇති වෙනවා වේදනාත්මක හිතට මේක හොඳයි, මේක නරකයි, මේක මන්දියස්තයි, එහෙම හොඳයි. දැන් ඔක පිළිකුල් කරලා නිවන් දකින්න බෑනේ. පිළිකුල් කරොත් ඒකත් වේදනාව. පිළිකුල් කරන්න ගියොත් ඒකත් වේදනාව. වර්ණනා කරන්න ගියොත් ඒකත් වේදනාව. නිකම්ම ඉන්න ගියොත් ඒක ඔක්කොටම වැඩි වේදනාවක්. ඈ මෙතන අසිරිමත් දහමක් කියලා දෙනවා කියන්නේ අන්න ඒක. අසිරිමත් දහමක් කියලා දෙනවා. දැන් එතකොට අපි කියන්නේ අපි වැත්තන්ට කියන්නේ මොකද්ද? පිළිකුල් කරන්න එපා. වර්ණනා කරන්න එපා. නිකන් ඉන්නත් එපා. එහෙනම් හම්බුනේ මැරෙන්නද කියන්නේ? ඔව් මැරෙන්න තමයි කියන්නේ. මැරෙන්නේ නැතුව නිවන් දකින්න බෑ. මැරෙන්නේ නැතුව නිවන් දකින්න බෑ. සිද්ධාර්ථ කුමාරයා මල 35 හොඳයි නැද්ද? එදා ඉඳලා ඒ වචනේ පාවිච්චි කරේ නෑ. ඒ ගෝත්‍රය පාවිච්චි කරෙත් නෑ. ඒ රාජවංශ පාවිච්චි කරෙත් නෑ. නම පාවිච්චි කරෙත් නෑ. මොකොත් නෑ. නමක් ආයි දාගත්තෙත් නෑ. දැන් සමහර අය නම් වෙනස් කරලා නම දාගන්නවනේ. බුදුහාමුදුරුවෝ නම දාගත්තේ නෑ. මලාට පස්සේ ආයි නම් දාගන්න පුළුවන් යේ. නමක් නෑ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ කිව්වේ ඒකයි. කොණ්ඩඤ්ඤ නාමං අහෝසි. අඤ්ඤා කොණ්ඩඤ්ඤ වුණා. ඒ කියන්නේ කොණ්ඩඤ්ඤ නොවේ කොණ්ඩඤ්ඤ කියන එකයි ඒක අඤ්ඤා කොණ්ඩඤ්ඤ. කොණ්ඩඤ්ඤ නොවුනා කොණ්ඩඤ්ඤ. කොණ්ඩඤ්ඤ නාමං අහෝසි. කොණ්ඩඤ්ඤ කියන නාමය අහෝසි වූවා. එහෙමනම් මන්නේ නම මොකද්ද? ඈ? මාටි. මාලනේ. එහෙමනම් මාලනී නාමං අහෝසි කියලා කියන්නේ නේද? එතකොට තමන්ගේ නම තමන් අහෝසි කරගත්තත් එහෙම හරි ලේසියි.
නම හොසි කරගත්ත දර්ශනයක් තුලින් නම් ලෝකෙ දිහා බලන්නේ මොනතරම් සැනසෙල්ලක් තියෙනවද බලන්න. නම හොසි කරගත්ත නින්දා ප්‍රශංසා වලට සැලේද කියලා බලන්න. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛන්ත දුක්ඛං කියන එක ඒවට සැලේද කියලා බලන්න නාමය හොසි කරගත්ත කෙනෙක්. ඉතින් තමන් කැමතිද මේ නාමය අහෝසි කරගත්ත තැනට පැමිණෙන්න? කැමති නම් ඒ අවස්ථාවට වඩාත් නැඹුරු වෙන්න ඕන නුවණින්. තමන්ම ඇදලා බැඳලා තියෙන ධර්මතා මොනවද කියලා බලලා ඒවා ආදීනමය බලලා ඉවත් කරන්න පුළුවන්. කරුණු කාරණා පැහැදිලි කරලා දීලා ඉවත් කරන්න පුළුවන්. උදාහරණ දේවල් තියෙන ආදීනමය දිහා බලලා ඉවත් කරන්න. දැන් හොඳට බලන්න Tamanට අත්හරින්නම බැරි. දැන් මේ නිවන ගෙනල්ලා තියෙනවා නම් ඒක දෙන්න පුළුවන්. ඔබට කියනවා ඔබ සතු සියල්ල ඔබේ ජීවිතේ අත්හරින්න කියලා. එහෙම වුණොත් ඔබේ ජීවිතේ අතහැර ගන්න බැරි වෙන දේ මොකක්ද කියලා හොඳට බලන්න. සමහර අය අතහරින දෙයක් නැති වෙන්න පුළුවන්. මම මොකකටවත් ආස නැහැ කියන්නත් පුළුවන්. ඒ නිවන් දකින්නේ නැත්තේ ඇයි? මොන හරි බාහිර දෙයක් නැති වුණාට ක්ලේශමය වශයෙන් යම් ඇලීම් දේවල් බැඳීම් තියෙන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ මම මොකකටවත් ආස නැහැ කියලා කියනවා. නමුත් තියෙන එක්තරා විදිහක මාන්නය වෙන්න පුළුවන්. ඒක බාහිර දෙයක් නෙවෙයි මාන්නේ. මාන්නේ බාහිර දෙයක් නෙවෙයි. එතකොට තියෙනවා. දැන් අපි කියන්නේ මේ සම්පූර්ණයෙන් අතහරිනවයි කියන එක නෙමෙයි මෙතන අපි වැඩි ප්‍රතිශතය අතහැරින්න ඕන. වැඩි ප්‍රතිශතය අතහැරුණොත් තරහදී නැවෙනවා කුසලයට. වැඩි ප්‍රතිශතයේ ද්වේෂය නම් මාන්නය නම් රාගය නම් එයාට ටිකක් අමාරුයි. එයාට කොච්චර තිබ්බත් එයා වැඩි ප්‍රතිශතයේ අතහැරියොත් එයාට පුළුවන් නිවන් දකින්න. ඒ කියන්නේ එහෙම බලා අත්හරින්න ඕනේ අපි බාධක වෙන එක විතරයි. දැන් අපි ගමනක් යනකොට කැලයක් මැදින් කැලේම තියෙන කටු ඉති කපාගෙන අපි යන්නේ. අපේ මූණ ඉස්සරහට එන එක විතරයි අපි පැත්තකට කපලා අයින් කරන්නේ. ඒ වගේ අපි මේ නිවන් මඟ හොයාගෙන යද්දී අපි බලනවා අපිව පිටිපස්සට අදින බාධක වෙන ධර්මතාවය මොකක්ද කියලා. ඒ බාධක වෙන ධර්මතාවය ආවහම ඒකට කියලා දෙන්න ඕන. පසුබානවා නම් හිත අර තීන මිද්ද කිව්වේ ඔකට නිදා ගන්නවා ටිකක් පසුබානවා කියලා කියන්නේ. ඒකට කියලා දෙන්න ඕන මං අද මැරෙයිද හෙට මැරෙයිද දන්නේ නැහැ. මලොත් කොහේ යයිද දන්නේ නැහැ. කියලා හිතට කියලා දෙනවා. එතකොට එයා ආවිදි වෙනවා බය වෙලා. ඒ කාමරාග ව්‍යාපාද වගේ දේවල් එනවනම් ඌවා මේ සාගරයක් වගේ දෙයක්, ඌවා සිදුරු වෙච්ච කලයක් වගේ දෙයක්, ඌවා අර ලේ තැවුරුණු ඇට කෑල්ලක් වගේ දෙයක්, ඌවා ඇති ප්‍රතිඵලයක් නැහැ. ඌවා පැත්තකට දානවා කියලා අන්න බලනවා එයා. ආදීනුවේ බලනවා. ඒක බලලා පැත්තකට දානවා. ඊට පස්සේ අපි හිතමුකෝ ගේ දොර හරි දරුවෝ මල්ලෝ හරි දරු මුණුපුරු හරි ඔයගොල්ලෝ ඉතින් තා කොච්චර කාලයක්ද ඉන්නේ ඕගොල්ලොත් ඉතින් මේ මාව දැන් වයසයි මලොත් එමිනි උස්සන් ගිහලා ඔය හරි සෝන් පිට්ටෙනික හරි චෙමිනියකට දාලා හරි පුච්චලා දාලා ඔය කොච්චර මුණුපුරාලා දරුවෝ කියා හිටියත් ඕක තමයි කරන්නේ මම මලාට පස්සේ අම්මයි කියලා මල උඩ තියාගන්න ගේ ඇතුලේ අනේ නේ කිසි කතාවක් නෑ දාලා එනවා ගිහලා සෝන් පිට්ටෙනික ඊට පස්සේ ඉන්න උනාර පරණ සමාජිකයොත් එක්ක බයි වෙන්නේ කියන්නේ දාන්න එපා පිටිනිය වල කියලා බයි වේ ඕල්මන් තියනවද දන්නේ ඈ ඉස්සරහගේ ගෙදර දාගන්න දැන් ගෙදර දාන්නේ දුක හිතෙනවා කියලා කට්ටිය දැක්කාම දුක හිතෙනවා කියලා ගෙදර දාන්න පේන්නේ නැති දිහාක දානවා ඈ ඒක තමයි
ඒක තමයි. ඒ 아무තු මේ විලාසිත ඒක 아무තු දෙයක්. අම්මගේ දෝන දැක්කම දුක හිතෙන්නේ නැහැ කියලා. වෙනයි නම් එහෙම නේ. අනේ මට නිතර පේන්න ඕන කියලා ඉවරලා තියාගන්නවා. දැන් ඉන්න කට්ටියනේ දැක්කම දුක හිතෙනවා කියලා. ඈත සමහරවිට ගමේ තෝම් පිටින්නේ දාන්නේ නැහැ. අල්ලපු ගමේකට ගිහිල්ලා දානවා. පුදුම ලෝකයක් ඉතින් ඒක. හිතා ගන්නම ආවේ. ඒ නිසා ඔබට ඔබ පමණයි. පුත්තාමත්ති ධනම්මත්ති ඉති භාලෝ විහඤ්ඤති. මට ධනය ඇත, මට දරුවෝ ඇත, ඥාති ඇත කියලා හිතනවලු කවුද? තිභාලෝ බාලය මොඩය. අත්තාහි අත්තනෝ නත්ති. තමාවත් නැතය. ඒතර බලන්න තමාට තමවත් නැහැ. අතර කිව්ව අත්තාහි අත්තනෝ නාතෝ කියලා. මෙතන කියනවා අත්තාහි අත්තනෝ නත්ති කියලා. හැබැයි අර්ථ දෙකක්. දෙකම හරි. ඒකනේ භාෂාවෙන් ධර්මයේ තේරුම් ගන්න බෑ කියන්නේ. එක දැනක කියනවා අත්තාහි අත්තනෝ නාතෝ. තමන්ට තමන් පිහිටයි කියන. ඒක වෙන කතාවක්. මෙතන කියනවා අත්තාහි අත්තනෝ නත්ති. ඔව් තමාට තමාවත් නැතය. අතන කියනවා තමාට තමා පිහිටයි කියනවා. මෙතන තමාට තමා. ඒ නිසා ඒ අර්ථ දෙකක්. ඒ අර්ථ දෙකම හරි. අතෙන්දි කිව්වේ ධර්මයේ ගන්න තමන්ගේ ජීවිතේට ඒක තමයි ඔබට පිහිට වෙන්නේ කියන එක. මෙතෙන්දි පෙන්නවා ඔබේ ජීවිතය කියලා ඔබ අල්ලගෙන ඉන්න දේත් ඔබට අහිමි වෙනවා නම් කෝ වෙන දරුවෙක් මොනුපුරෙක් ඔබ ධර්මයට පිවිසෙන්න. එතන කිව්වෙත් ධර්මයට පිවිසෙන්න, අතන කිව්වෙත් ධර්මයට පිවිසෙන්න. නමුත් භාෂාවෙන්ම ඕක බලන්න ගියොත් අර්ථ දෙකම එකයි. තර්ක කොට නැගෙන භාෂාවෙන් බලන්න ගියොත් බුදුරජාණන් වහන්සේලාට එහෙම වචන පාවිච්චි කරන්න පුළුවන්. එන් තමා කියන කෙනා අපි හදාගෙන ඉන්න රාමුවක්. ඒක සම්පූර්ණ අවිද්‍යාවක්. හදාගෙන ඉන්න රාමුවක්. අපි ලේසි නෑ, අපි අතාරින්න කැමැතිම නෑ. ලොකු විදර්ශනාවක් එන්නම ඕන. තමා තුළ බලන්නම ඕන තමන්ගේ අධ්‍යාත්මික සංස්කාර පොදිය මොනතරම් බරට, තදට, ඝනත්වයකින් මම අල්ලගෙන ඉන්නවද කියලා. දැන් මමංකාරය දුරු කරලා තමන් ඉන්නවන තමන්ගේ ඉස්සරහට සිංහේ පැන්නොත් පෙරලගෙන ආවොත් මොකද? පැනලා දුවන්නේ ඉතින් ඕනේ නේ. බය නැහැ. පැනලා දුවන්නේ. ඉන්නෙත් නෑ ආයතන. මම සිංහයට බය නැහැ කියලා ඉන්නෙත් නෑ, පැනලා දුවන්නේත් නෑ. එයාට සිංහෙක් පේන්නේ නැහැ ඒකයි. එයාට සිංහෙක් පේන්නේ නැහැ. කුඩා ළමයට සිංහයෝ නැහනේ. කුඩා ළමයින් චූටි බඩ ගන්න ළමයින්ට නයි ඉන්නවද? නයි නෑ. පොඩි කාලේ කතාව මමත් ඔය එළියේ ඉඳි එහෙම නයෙක් අල්ලන්න ගිහිල්ලා තියෙනවා. මිදුලේ හරි කරලා ඉඳි දවසක පොඩි සර්පෙක් ඇවිල්ලා මම අත දික් කර අර පෙනේ ගාපු උපන් ඉන්න එක අල්ලන්න යනවලු. ඒ ඉතින් ගින අය දැනගන්න ඇති පොඩි ළමෙක් කියලා වෙලාවට ගහලා නැහැ. ඒ උනාට මේ ඒ පොඩි ළමයින්ට නයි නෑ. ලොකු ළමයි නෑ ඉන්නේ. නයාට බයත් ලොකු උනා. පොඩි ළමයි නයින්ට බය නෑ. බය නෑ. ඒකයි මං කිව්වේ අර සිංහෙක් නෑ කිව්වේ ඒකයි. ඔච්චර කිව්වත් ඒකේ ගැඹුරක් තියෙනවා. යථාර්ථයක් තියෙන දෙයක් කියන්නේ. තේරුණාද? ප්‍රභාස්වර මනස කියන්නේ එතන. පොඩි ළමයි කාටවත් බය නෑනේ. චූරිම ළමයි. එහෙම බය නෑ. එයා රිදුනහම අඬනවා, පොඩ්ඩක් ගැස්සුනොත් අඬනවා මිස බය කියලා එකක් නෑ.
අවබෝධය කියලා කියන්නේ දෘෂ්ටියක් නේ මතය. අවබෝධය කියන්නේ දෘෂ්ටියක්. ඒක මම්ම විඳලා තියෙන එක දවසක් මට මිනිස්සෙක් කියලා දුන්නා මේ අර අහවල් අර මිනිස්සයා මෙහෙම කෙනෙක් හරි දරුණු මිනිස්සෙක් මෙහෙම කෙනෙක් කියලා කිව්වා. ඔය මේ පැත්තට ඔය දැන් පදිංචියට ඇවිල්ලා ඉන්නේ කියලා මට ඒක බාසුත් නැහැ කෙනෙක් කිව්වා. ඉතින් මේ මං කල්පනා කළා මේ මිනිස්සයා එච්චර එහෙම නරක පෙනුමකුත් නැහැනේ මොකද එහෙම කියලා. ඉතින් කමන්නේ කියලා මමත් ඉතින් ඔහේ හිටියා. ඉතින් නමුත් ඔහොම ඉස්සරහට එම හම්බුනාම ඉතින් මාත් වැඩි hina වෙන්නේ එහෙම ගියේ නෑ මාර්ක් මිනිස්සු කියලා තිබ්බනේ මෙයා එච්චර හොඳ කෙනෙක් නෙමෙයි කියලා. ඊට පස්සේ මේ මිනිස්සයා ගිහිල්ලා කතා බහ කරලා එතනට ගිහිල්ලා ඉවරලා ආයි දවසක ඇවිල්ලා කියනවා නෑ යා නෙමෙයි වෙන කෙනෙක්ලු. මේ මිනිස්සයා වාණි හරි හොඳ කෙනෙක් එයා මේ අපි අඳුරන කෙනෙක් පස්සේ බලාගෙන යනකොට එහෙ කියා. ඉතින් ඊට පස්සේ හොඳ කෙනෙක් කිව්වනේ. දෘෂ්ටි ඇතිනේ. අර කන්නාඩියෙන් බලන්න ගියාම වෙන දේ තමයි. ඕකම තමයි වෙලා තියෙන්නේ. නේ? ආමුදුරු කෙරෙහි හරි, දායකයෝ කෙරෙහි හරි එක එක කන්නාඩි දා ගන්නවා. නමුත් ඇත්තම தත්ත්වය තමයි නානත්ත කාය නානත්ත සංඥා. හැම ආමුදුරු කෙනෙක් මේක වගේත් නැහැ. හැම දායකාවක්ම දායකයෙක්ම එක වගේත් නැහැ. ඒ නිසා අපි එක කන්නාඩියක් දාගන්න එකේ කිසිම තේරුමක් නැහැ. නේද? ඒ ස්වභාවයන් වලට ඒ විදිහට දකින්න පුරුදු වෙන්න ඕන. ඒක තේරුම් ගත්තේ නැති වුනහම තමයි අඥාන උදවිය අරයට මෙයාට වරද පටවල තමන්ගේ ජීවිතේ ඇති කරගන්න. දැන් අපි දන්නේ නැද්ද නරකහාමුදුරුවෝයි කියන කට්ටිය? අනේ දන්නවා. අපි කතා කරන්නේ නැහැ, බලන්නේ නැහැ, පැත්ත හැරෙන්නේ නැහැ. අපි වැඩ පිළිවෙල අපි කරගෙන ගියාම අපි ඉගෙන ගන්න දහම හරි හොයාගෙන ගියාම ඉවරයි. නේද? ඒ කතාව ඉවරයි. ඒ නිසා කාටවත් මේක නරක දායකයෝ ඉන්නවා කියලා අපිට කමන්නේ නැහැ. හිතපුවා. ඉන්නේ මේ ලෝකේ හැමෝම. හොඳ අයත් ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික අයත් ඉන්නවා. සම්මා දිට්ඨික අයත් ඉන්නවා. මේක මහා මේ වනාන්තරයක් වගේ විවිධ සත්තු. සත්තුන්ට නම් දෙන එකම චර්යාවක් ඒ සත්ත්ව වර්ගයා සියලුද මිනිස්යාට විවිධ චරිත. වඳුරු ගති තියෙන මිනිස්සු ඉන්නවා, රිලා ගති තියෙන මිනිස්සු ඉන්නවා, නරි ගති තියෙන මිනිස්සු ඉන්නවා, කොටි ගති තියෙන මිනිස්සු ඉන්නවා, සිංහ ගති තියෙන මිනිස්සු ඉන්නවා, බලු ගති තියෙන මිනිස්සු ඉන්නවා, මීයෝ වගේ මිනිස්සු ඉන්නවා, වේයෝ වගේ මිනිස්සු ඉන්නවා. නේද? මිනිස්සු වගේ මිනිස්සු ඉන්නවා, බ්‍රහ්මයෝ වගේ මිනිස්සු ඉන්නවා, බුදුවරු වගේ නේ. ආතන් වහන්සේලා වගේ මේ ඔක්කොම ටික ඉන්නවා. නානත්ත කාය නානත්ත සංඥා. සංඥාව තමයි. ඉතින් හොඳ සංඥාවක් තියෙනවා නම් එයා හොඳ කෙනෙක්. ඒක ඇත්ත. හැබැයි සංඥා නිරෝධයටපත් වෙච්ච කෙනා ඊටත් වඩා හොඳ කෙනෙක්. සංඥා නිරෝධයකටපත් වෙලා තියෙනවා. සංඥා නිරෝධයකටපත් වෙච්ච කෙනෙකුගේ ජීවිතේට හානියක් කරන්න බෑනේ කාටවත්. ඒ හානියක් කරන්න බැරි. සංඥාවටනේ හානිය කරන්නේ. සංඥාවට හානිය කරන්නේ මිනිස්සේ. සංඥාවට හානි කරන්නේ. කවුරු හරි ඇවිල්ලා කිව්වොත් අන්න ඔයාට බනිනෝ අහවල් කෙනා කියලා කියන්නේ මට බනින්න විදියක් නැහැනේ. මට නමක් නැහැනේ. මට නමක් නැහැනේ. කාටද බනින්නේ? ඒක මගේ නෙමෙයි. නම් මං අයින් කළා. වෙන නමක් දාගත්තා. වෙන නමක් දාගන්න ඕනේ. ඒක නමක්වත් නැතුව හිටියා ඉවරයි. නම් මාරු කළොත් මොඩකම. නම මාරු කරොත් මොඩකම නමක් නැති වෙන්න ඕන. නාමං අවශ්‍ය. ඒ නම මං අයින් කළා. ඒ නම මට අයිති නෑ. ඒ නම මේ අර පල්ලෙහා ගෙදර ඉපදුනාට අලුතෙන් ඉපදිච්ච ළමයට දාගෙන තියෙනවා මට වුණා කියලා කියනවා. දැන් බලන්න පොඩි කාලේ අපේ ඔව් ඒ කියන්නේ මේ තමා විසින් කරන වැඩක් නෙමෙයි ඒක. නෙමෙයි. ඒක කිසිද කෙනෙක් බලනවා කියන්නේ ඒ වචනවලට අපි යම් වචනකමක් අපි මනසේ දීලා තියෙන නිසා නැත්නම් නිකම්ම වචනයක් නෑ. ඔව් එහෙම දේවල් තියෙනවා. නමුත් ඉතින් ඒවා උත්තර විදීම් ශක්තියින් ඔක්කොම මේ පහළ දර්ශන තලයන් වල තියෙනවා. ඒක නැහැ කියන්නේ. නමුත් අච්චර ප්‍රබල නැහැ කියන එකයි කියන්න පුළුවන්. මට උනත් බැන්නොත් මේ තේරෙනවා ධම්මයි නෙවෙයි කියලා උනත් මට ඒක තේරෙනවා.
ඒක තේරුණාට අච්චර මේ එහෙම ලොකු දෙයක් වෙන්නේ නැහැ. කරදරයක් වෙන්නේ නැහැ. අන්තගාමීත්වයක් ඒ තුල පහළ වෙන්නේ නැහැ. නමුත් ඒක තේරෙනවා. නමුත් රහතන් වහන්සේට ඒක අවේදිත ලෙසම මකා දාන්න පුළුවන්. ඒ වගේම තව ලක්ෂණයක් තමයි. දැන් අපි හිතමුකෝ නෙළුම් පතක් උඩට උනත් දිය බිඳුවක් දැම්මහම දිය බිඳුව තියෙනවනේ. නැති වෙන්නේ නැහැ. නමුත් අර එක ලක්ෂණයක් තමයි ඒක උරා ගන්නෑ. ඒ වගේ බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේ කෙනෙකුට හරි බැන වැදුනොත් එයාට තේරෙනවා මේ බැන වැදෙනවා කියලා. නැත්නම් අඳුනගන්නේ කොහොමද? මේ හොඳ දායකයෙක් මේ මට උදව් කරන කෙනා කියලා තේරෙනවා. නැත්නම් ඉතින් ඒ නිසා අපි හිතන්නේ හොඳ නෑ කවදාවත් මේ සම්පූර්ණ අසාමාන්‍ය පුජ්‍යලයක් දහම තුලින් බිහි වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙලා නැහැ. එහෙම විය යුතුත් නැහැ. එහෙම වෙන්නේ නැහැ. තාම සාමාන්‍ය පුජ්‍යලයක් මිනිස්සෙක්. පැහැදිලි. ඒකට කෙනෙක් පුජ්‍යලයක් වෙන්න එපා. කෙනෙක් පුජ්‍යලයක් වෙන්න එපා. තමන් තුල ප්‍රතිරූපයක් මවන්නවත් අනුන් තුල ප්‍රතිරූපයක් මවන්නවත් යන්න ඕනේ නැහැ. දැන් තමන් මොකද්ද කරන්න ඕන මේ ධර්මය අහලා? දැන් මේ ධර්මය අහලා ඔබ මොකද කරන්න ඕන? තමන් කරන්න ඕන තමාගෙන් තමන් නිදහස් වෙන්න උත්සාහ කරන්න ඕන. තමන්ට තියෙන එකම කාර්යය තමන්ගෙන් නිදහස් වෙන්න තමන් උත්සාහ කරනවා. ඉස්සෙල්ලා කෙලෙස් නැති කරනවා නෙමෙයි ඉස්සෙල්ලා නිවන හොයාගන්න. හරියට ඒක මේ වගේ උදාහරණයක් දක්වන්න. එක පාරට ලයිට් යනවා. ඔබ ඉස්සෙල්ලාම මොකද කරන්නේ? මොකද කරන්නේ? අන්න ටෝච් එක හොයා ගන්නවා. නැත්තම් සෙල්ෆෝන් එකේ ලයිට් එකකින් හරි හොයා ගන්නවා. අපි දැන් එහෙමනේ සෙල්ෆෝන් එක හොයාගෙන ඒකේ ලයිට් එකකින් හරි හොයා ගන්නවා. ගිනි පෙට්ටියක් එක්ක හොයනවා. ටෝච් එක හොයනවා. මොකද කරන්නේ? ඉස්සෙල්ලම හොයන්නේ ප්‍රදීපන්න ගවෙස්සත. ඒකයි බුදුහාමුදුරු මේ. ඒක කිව්වේ විසාකා මහ උපාසිකාව. කෝරුහාසෝ කිමෝනන්දු කියන ගාථා. ප්‍රදීපන්න ගවෙස්සත මුලින්ම ප්‍රදීපේ හොයන්න. දැන් සමහර අය කියන්නේ ඉස්සෙල්ලා කෙලෙස් දුරු කරන්න කියලා නේ. ඉතින් මම කියන්නේ ඉස්සෙල්ලා කෙලෙස් දුරු කරන්න කියලා. කෙලෙස් කියන්නේ අන්ධකාරය. කෙලෙස් කියන්නේ අන්ධකාරය. අවිද්‍යාව අන්ධකාරය. ඔබ ප්‍රදීපන්න ගවෙස්සත මුලින්ම ප්‍රදීපේ හොයාගන්න ටෝච් එක, ගිනි පෙට්ටිය, ලයිට් එකක් හොයාගත්තා. ඒක දැල්වනවා. ඒ දැල්වන තැනින් තමයි එයාට ආරම්භ වෙන්නේ. එතනින් පස්සේ ලැම්ප් එක වත්තු කරගන්න මොනවද කරන්න ඕන කියලා ඊළඟට තමයි එයා වැඩපිළිවෙල පටන් ගන්න. ඊළඟට ඉතින් කැමති විදිහට එයාගේ ජීවිතය එයා ආලෝකමත් කරගන්න. ඒ නිසා ඉස්සෙල්ලම සම්මාදිට්ඨිය හොයාගන්න. සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? යහපත් අයහපත් දෙකම නොදකීම. හොඳ වචනයක් මේගොල්ලන්ට දඬුවමක් වශයෙන් කියන්න ඕනවා. මෙතෙක් කාලයක් කිව්වේ යහපත් දැකීම කියලානේ. මට ඉතින් හිතුණා මෙහෙමත් කියලා බලන්න ඕන කියලා. ඇත්ත. යහපත් අයහපත් දෙකම නොදකීම. සම්මා දිට්ඨිය. දැන් අන්ධයන්ට දැකීමක් තියෙනවා. කියන්නේ හරි අන්ධකාරය හරි පේනවා. අන්ධයටත් අන්ධකාරය හරි දැනෙනවා. එයාට මොන ඉන්ද්‍රියකින් හරි යමක් දැකීමක් තියෙනවනේ. එක ඉන්ද්‍රියක් තිබ්බත් ඇති ඉන්ද්‍රියන් පහම නැතුව දැන්ව සමහර සත්ත්ව වෙන එක ඉන්ද්‍රියයි තියෙන්නේ. නමුත් ඒ ඉන්ද්‍රියන් අර ඉන්ද්‍රියන් ඔක්කොගෙම සිදුවෙන කාර්යය සිද්ධ වෙනවා. පෙනීම වෙනුවට වෙන ක්‍රියාවලියකුත් වෙනවා. ඇසීම වෙනුවට සිදුවෙන ක්‍රියාවලියකුත් තියෙනවා. ගඳ සුවඳට ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියකුත් තියෙනවා. රස දැනන ක්‍රියාවලියකුත් තියෙනවා. ඒක 아무තු දෙයක්. දැන් අපි ගැඩවිලෙක් ගත්තාම ඔය හැක් තියෙන තැනකුත් නැහැ, කනක් තියෙන තැනකුත් නැහැ නේද? හොයාගන්න නැහැ එහෙම දැනක්. ඒ වුණාට ඒ ක්‍රියාවලිය තියෙනවා. ඉතින් තවත් ඔය වගේ නොයෙකුත් ආකාරයේ මේ සත්තු ඉන්නෝ නේද? මේ බලවේග තියෙනවා. ඉතින් විශ්වයේ අනන්තයි. ඉතින් නිවන් දකින්නවා කියලා මේ ආත්මය නැති කරගන්න උත්සාහ කරන කට්ටියක් නේ ලංකාවේ ඉන්නේ. ස්වභාවයෙන්ම මිනිස්සෙකුට ආත්ම ලක්ෂණයක් නැහැ. ඒ නැති ශක්තිය අපි යනවා තමයි. නැති දෙයක් අරගෙන යනවා තමයි. කෙනෙක් කියන්න පුළුවන් නැහැ කිව්වම නැද්ද කියලා.
නැහැ තමයි. නැති දෙයක් ඇති කරගෙන යනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ අර නොතරයි ටිකට් එකකට රැවටුණු මිනිස්සෙක් වගේ. නොතරයි ටිකට් එකකට රැවටුණු මිනිස්සෙක් වගේ. එහෙම නැත්නම් වටිනායයි රැවටුණු මැණික් ගලකට වටිනාකමක් ඇතේයි රැවටිලා වීදුරු කැබැල්ලක් ළඟ තියාගෙන ඉන්න මිනිස්සෙක් වගේ වෙනවා. අදහස විතරයි යන්න හරි. නියම උත්තරය අදහස පමණයි. ආත්මයක් නැහැ. අදහසක් තියෙන්නේ. ඒ අදහසත් එක්ක තමයි මේ ජීව ශක්තිය මිත්‍යා බලවේගයක් බවට පරිවර්තනය කරලා එතන අර මිත්‍යා බලවේගයෙන්ම ශක්තියක් ගොඩනගනවා. ඒ ශක්තිය තමයි ශක්ති පරම්පරාවක් බවට පත් වෙනවා. ඒ ශක්ති පරම්පරාව තමයි ඊළඟට ඒ තෘෂ්ණා ජනිත ආශා ජනිත ඒ බලවේගය මානසික බලවේගය මෙහෙම විසිරෙන්නේ නැහෙනි. විසිරෙන්නේ ආයි යනවා ඊළඟ කැමති දේ විඳින්න කැමති වෙනවා. සමහර මිනිසුන් හිතේ සාමකාමීත්වයේ විඳින්න කැමති. නමුත් සමහර මිනිසුන් හිතේ සාමකාමීත්වයේ නෙමෙයි හිතේ කලබලය විඳින්න කැමති අය ඉන්නවා. ඒම සමහර අය අනිත් අයට රිදවල ඒක තුල ආස්වාදය ලබන අය ඉන්නවා. ඒ දේවල් ඒ විදියට මේ මිනිස්සු වින්දනය කරගෙන සංසාරෙත් යනවා. දැවෙන්න කැමති අය ඉන්නවනේ. ඉතින් දැවෙන්න ඊළඟට සංසාරෙත් යනවා අර දැවෙන තැන් වලටම. සිසිලසේ ඉන්න කැමති අය ඉන්නවා. ඒ විදියටම ශක්ති හැදිලා කැමති තැන් වලට යනවා. දැන් ප්‍රේතෙක් වෙන්නේ අකමැත්තෙන් නෙමෙයි. කැමැත්තෙන් පෙරේතයක් වෙන්නේ. අපි අකමැති වුණාට පෙරේතයක් වෙන්නේ බොහොම කැමැත්තෙන්. සමහර මිනිස්සු කිලුටු ඇඳුම් ඇඳගෙන ඉඟාසන්නේ සිය කැමැත්තෙන්. මම එක මිනිස්සෙකුට එහෙම ඇඳුමක් අරන් දුන්නා මේ කිලුටු ඇඳගෙන ඉන්න මිනිස්සයා. අර මිනිස්සයා ටික වෙලාවක් යනකොට ඒ ඇඳුම කොයිද විසි කරලා දාලා ඉල අර පරණ එකම ඇඳගත්තා. මම කල්පනා කරා ඊට පස්සේ නෑ ඉඟන්න උන්ට ඇඳුම් ගන්නන්නේ නැහැ කියලා. මම බොහොම මාරුවෙන් අතේ තියෙන සල්ලි ටික ඔක්කොම දාලා මේ ගිහි කාලේ ඇත්ත කතාවක් කරේ. ඔය ඇමිලි පිටියේ හිටිය මේ ඔර්ලෝසු බට්ටා කියලා මිනිස්සෙක් ඔර්ලෝසු කනුව වටේ කැරකෙනවා. ওই මිනිස්සයාගේ ෂර්ට් එක ඉරිලා නැතිලා. ඒ වුණා ඉතින් මං ගිහිල්ලා අනේ මං කිව්වා මේ මිනිස්සගේ ෂර්ට් එක ඉරිලා කොහොම හරි අරන් දෙන්න ඕන කියලා ඉවරලා තවත් කෙනෙක්ගෙන උදව්වක් ඉල්ලගෙන හොඳ ෂර්ට් එකක් ගෙනල්ලා දුන්නා. ඉතින් මාත් හරි සතුටු වුණා දැන් ඒක ගලවලා මේ මිනිස්සයා හොඳ ෂර්ට් එකක්. මෙන්න පැය භාගයක් විතර යනකොට අර ෂර්ට් එක නෑ මේ මිනිස්සයා ඉන්න අරක කොහෙද දාලාද දන්නේ. ආන්නත් බෑ පිස්සු මිනිස්සයනේ. කොහෙ දැම්මද කාට දුන්නද පන්න ගත්තද මොකද්ද කියලා ආන්නත් බෑ මිනිහා විතර අරකට ඇඳගෙන හිටගෙන ඉන්නවා. ඔව් ඒකනේ. නෑ එයා හිඟා ගන්නෑ. එයා මිනිස්සයා කන්න ටිකක් විතරයි කන්නේ. පිස්සු ඔර්ලෝසු කණුව වටේ කැරකෙන ඔර්ලෝසු කණුවේ අර තප්පර කටුව නෑනේ. ඒ නිසා අපි තප්පර කට්ට කියලා කියන්නේ. එයාට ඇත්තටම තප්පර කට්ට ගන්නටම මිනිහා අර කණුව වටේ ඇවිදිනවා. ඉතින් මේ මුළු ගමේම උනත් දැන් උනත් දහන්න ගිහිල්ලා ඇමිලි පිටියේ පැත්තේ ඉස්සර මේකේ තප්පර කට්ට කියලා මිනිස්සෙක් හිටියද කියලා දන්නවා. ඇමිලි පිටියේ ඔර්ලෝසු කණුව වටේ කැරකිච්ච මිනිස්සයා. දැන් නම් මං හිතන්නේ මිනිස්සයා මලාද කොහෙද මැරෙල වෙන්න ඕන. ඉතින් එහෙමයි. මේ මිනිස්සෙගේ හැටි. ඒ පුජ්‍යලෝ හැටි. ඒ කැමැත්ත. ප්‍රේතය වෙන්නෙත් එහෙමයි. කිසිම කතාවක් නැහැ. ඔය හාමුදුරුවෝද දායකයෝද ගිහියෝද කිසිම කතාවක් නැහැ. ඒ කැමති තැන් වලට යන්න. ඉතින් ඔබ කැමති නම් නිවෙන්න මේ සංස්කාරක ධර්මයන් වලින් සම්පූර්ණ නිදහස් වෙන්න ඒ වරප්‍රසාදය ඔබට තියෙනවා. ඒ වරප්‍රසාදය ඔබට තියෙනවා. දැන් බලන්න අපි මේ පුරාවට කියපු ධර්මයේ ටික වෙලාවක් නිහඬව ආයාසයෙන් තොරව සම්පූර්ණ ස්වභාවිකව නිරායාසයෙන් අපි හැම මොහොතකම ගැලවිය යුතුයි කියන අදහසේ ඉන්න ඕන. ගැලවිය යුතුයි නෙමෙයි සියල්ලගෙන්ම ගැලවිය යුතුයි.
එතකොට සියල්ලගෙම ගැලවිය යුතුයි කියන්නේ ගැලවිය යුතුයි කියන එක නෙමෙයි. ඔන්න ඕක හොඳට තේරුම් කරගන්න. සියල්ලගෙම ගැලවෙන තැන ක්‍රියාව අහෝසි. ගැලවෙන තැන ක්‍රියාවෙන් යුතුයි. මූලික වෙනසක් තියෙන්නේ. ගැලවිය යුතුයි නෙමෙයි සියල්ලගෙම ගැලවිය යුතුයි. තේරෙනවද ඒ කාරණේ? ගැලවෙන තැන ක්‍රියාවෙන් යුතුයි, සියල්ලගෙම ගැලවෙන තැන ක්‍රියා විරහිතයි. ගැලවෙන තැන ගැලවිය යුතුයි කියන තැන අදහස තුල ක්‍රියාවලියක් තියෙනවා. සියල්ලගෙම ගැලවෙන තැන ක්‍රියාවලියක් නැහැ. කම්මස්සකාරකෝ නැති ක්‍රියා කරන කෙනෙක් නැත. කම්ම නිරෝධාය සංවත්තති ක්‍රියාවලිය නිරෝධ කරලයි නිවන ලබන්නේ. පරේක්ෂණයක් තුලින් තමයි කරුණ අනිවාර්යෙන් අවබෝධ වෙන්නේ. දැන් ඉන්නේ මම අර විතර කියනවා වගේ දියේ වැටිලානේ ඉන්නේ. දිය උපයෝගී කරගන්නවා. හැබැයි වැරදුනොත් ගිල්ල මැරෙන්නේ දියම තමයි. හොඳට මතක තියාගන්න. දිය ගොඩාවොත් ගොඩ එන්නේ දියෙමයි, ගිල්ල මැරුණොත් මැරෙන්නේ දියෙමයි. ඒ නිසා තමන් භාවිතා කරන දේ තමයි තමන්ට නපුර පිණිසද පවතින්නේ කියලා තේරුම් අරගෙන භාවිතා කරනකොට එයා දියත් එක්ක තරහ වෙන්නෙත් නැතුව, දියත් එක්ක ඇලෙන්නෙත් නැතුව දියෙන් ගොඩ එනවා. ඒක ගැඹුරු කාරණාවක් හොඳට තේරුම් ගත්තනේ. මේ වගේ දේශනාවල් හොඳට අහන්න. තනියෙන් හිතනවට වඩා දේශනයත් එක්කම විදර්ශනා බලය වැඩි කරාම හොඳට මේ විදර්ශනා බල ඥාන වැඩි වෙනවා. සම්පූර්ණ ලෝකෝත්තර ඥානයනේ අවදි කරන් දැන් ඔබ තනියෙන් කල්පනා කරන්න පටන් ගත්තට මොනෝ ටිකක් කතා කරලා අවසන් වෙලා නැගිටලා යයිද? නමුත් ඔබ නොදකින, ඔබ නොසිතන හැමතිස්සෙම පැත්තක් අපි අවදි කළා. කතන්දර ටිකක් හරි ඉතිහාසයක් හරි කියලා දුන්නා නෙමෙයි. එහෙම කරන්න ඕන නම් ඉතින් මට හැමදාම දේශනා 84000ක් කරන්න පුළුවන් නේ දවසට එක ගානේ ගත්තා. එතකොට මුළු ජීවිත කාලෙම හරි මොනවා හරි කියලා දෙන්න පුළුවන්. එහෙම නෙමෙයි. අපි ඉතිහාසයක් කියලා දුන්නේ නැහැ, කතාවක් කියලා දුන්නේ නැහැ, පුරාවෘත්තයක් කියලා දුන්නේ නැහැ. අපි කියලා දුන්නා තමන්ගේ ජීවිතෙන් තමන් ගැලවෙන ක්‍රම විධාන. මේක එකපාරට අහුවෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. බොහොම ගැඹීර කාරණයක්. මම එකපාරට ඒට දොස් කියන්නෙත් නැහැ. අනේ මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේක කියලා. මේක අතිශය අමාරු කාර්යයක්. මොකද 100% කැප වෙච්ච මට වුණත් යම් කිසි කාලයක් ගියා. සරියුත් හාමුදුරන්වත් කාලයක් ගියා. බුදුරජාණන් වහන්සේට බුදුබව ලබන්නම කොච්චර අමාරුද? ආනන්ද හාමුදුරුවන්ට රහත් වෙන්න කොච්චර අමාරු වුණාද? කොසල් රජුරු හැමදාම ගිහිල්ලා නිවන් දැක්කේ නැහැ. මල්ලිකා දේවිය හැමදාම දන් දීලා නිවන් දැක්කේ නැහැ. ඉතින් ඒ නිසා මම කාටවත් දොස් කියන්නේ අප්‍රමාදේන සම්පාදේන නමුත් උත්සාහ කරන්න. ඒ උත්සාහ කරන අය අතරින් මේ අය අතරින් කීප දෙනෙක් හරි දැක්කොත් අනිත් අය තුල ශක්තියින් වැඩිලා ගියොත් ඒ අය ඒත් සසර සුගතියට ලොකු උපකාරයක් වෙනවා, බලයක් වෙනවා. ඒ ශක්තියින් උපරිමයෙන් දකලා මේ භවයේදීම සක්කාය දිට්ඨිය ඉක්මවා ලෝකයේ දකින දර්ශනය තමා තුල පහළ කරගත්තු පොළොවට බර නැති මිනිසෙක් වුණොත් දර්ශනයෙන් තොරව, දෘෂ්ටියෙන් තොරව තථාගත දර්ශනයෙන් ධම්මසින් ලෝකේ දකින්න පුළුවන් ඥානය පහළ කරගත්තු මං හිතන්නේ මේ මෙතර පිරිසක් හිටියද මෙතර කීප දෙනෙක් අනිවාර්යයෙන් මේක ප්‍රත්‍යක්ෂයට අවබෝධයටපත් වෙන එක තරහ වුණත් නැත. උපරිම ඉතින් උත්සාහ කරොත් රැය දිවා රැය
අනිත් දේවල් ඔක්කොම පැත්තකට දාලා එයා දකි. ඒ නිසා පුළුවන් තරම් එක දිගට සතියක් හරි මාසයක් හරි මම මේකට තදින් කැප වෙනවා කියලා අදිෂ්ඨාන කරා. එතකොට ඉවරයි මේ කතාව. දැක්කට පස්සේ ආයෙ ඉවරයි. ඒක ඇතුළු සංසිඳවල. ඒකයි තියෙන්නේ. ඉන්න එපා හැමදාම අනුන්ගෙලින්ින් වතුර බොන්න එපා. කම්මැලි මිනිස්සු එහෙමයි. අල්ලපු ගෙදර ලිඳ තියෙනවනේ අපි ඕනේ ලිඳක් අරන්න කියලා නාන ඔය මිනිහා වැට ගහපු දවසට තමයි හැරෙන්නේ. ඒ නිසා Tamanට ඇයි අපි අනුන්ගේ පානෙන් ලයිට් එකෙන් හැමදාම ඉන්නේ. Tamanට හැකියාව තිබේදී Tamanට ලයිට් එකක් පත්තු කරගන්න. ඉන්න Taman මානසිකව Tamanගේ ජීවිතය තුළ Taman ධර්මය ලබන්න. නැත්තම් හැමදාම අර ටයර් එකේ හුලම් බහිනකොට හුලම් ගහනවා වගේ Tamanට කොම්පයක් හදාගන්න තමා තුළ ධර්මයේ වැඩෙනවා. එතකොට කවදාවත් අපි හම්දුරගෙන් ආයෙ බණ අහන්න එන්න ඕනේ. තමා තුළම ධර්මයේ උපදින. මම කොහොමවත් යන්නේ නැහැ බණ අහන්න. මට කිසිම දහම් ගැටලුවක් උපදින්නේ නැහැ කිසිම කෙනකින් අහන්න. කිසිම කෙනකින් ධර්මය අහන්න අපි යන්නේ හේතුව අර ධර්මයේ පිළිබඳව විචිකිච්ඡාව නැති එකයි. සීලබ්බත පරාමාස නැහැ. අර අතනින් ඇති වෙයි මෙතනින් ඇති වෙයි මේ ශනික විමුක්තිය අර පොතේ ඇති මේ පොතේ ඇති අර දාර්ශනික මේක මම දැඩි අදිෂ්ඨානයකින් ඉන්න දෙයක් නෙමෙයි. මේක ස්වභාවිකයි. මට වඩා යමෙක් කියන්න බැරි බව මම දන්නවා. නමුත් කියනවා නම් සාදු කියලා මම අහනවා. හැබැයි මට වඩා කියලා උගන්වන්න ආපු අය මගෙන් ඉගෙනගෙන ගියා මිස මට නම් උගන්වපු දෙයක් නෑ. ලංකාවේ හරි දේශ රටවල් වල හරි ඕන තත්ත්වයක ඉන්න දෙයක් ඉතින්නේ මම නෙමෙයිනි මෙතන ඉන්නේ. ඒ නිසයි මට ඒ ශක්තිය තියෙන්නේ. ඒගොල්ලෝ පුජ්‍යලයක් හැටියට එනකොට මම පුජ්‍යලයකින් තොරව කතා කරනවා. එතකොට එයාට තේරෙනවා එයා ළඟ පුජ්‍යලත්වයේ තියෙනවා මෙයා ළඟ පුජ්‍යලත්වයේ නැහැ. එහෙනම් අපි වැඩසටහන අවසන් කරනවා. හැම දිනාටම වහවහම තමන්ගේ ප්‍රාර්ථනාවන් යහපත් අයුරින් මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි.